පටන් ගමනේ. හරි. මේ partial derivatives වල මේ first example එක කරා Laplace equation එක. මේ කඩින් කුප්පියේ එතකොට මේ mainly අර කොහොමද partial derivative equation එකක් තියෙන්නේ ඒත් එක්කම මේ එකේ special kan මේ equation එකක් Laplace equation එක solve කරලා මේ කොහොමද මේ function එකක් හොයන්නේ කියලා θ ට මේ කතා කරන්නේ මේකනේ Laplace equation එක මුලින් කතා කරේ ඩබා වර්ග θ ඊට ඩබා x වර්ගය ධන ඩබා වර්ග θ යට ඩබා y වර්ගය සමානයි බිඳගෙනනේ xy direction වලින් මේ xy කියන direction දෙකට θ කියන function එක වෙනස් වෙද්දී මේ xy coordinates එක්ක මේ θ කියන function මේ θ temperature එකේ value එක හොයන්න තමයි මේ ඉස්සෙල්ලා එක යොදාගත්තේ. ඉතින් මේකෙන් මේකක් කරා ඒ වගේම example එකක් තිබ්බා මේ උත්තර දෙන්නේ නැහැ නේ. ඒක මම ඒ ඔක්කොම ටික අද මම දාන්නම්. ඊට පස්සේ මේ Laplace equation එකම polar coordinates වලින් මේ representation එකක් තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ දැන් මොකක්ද එදා කතා කරපු example එක වගේ ගානක් දුන්නොත් ඒ කියන්නේ මෙන්න මේ වගේ rectangular plate එකක් හිතන්නකෝ. මෙන්න මේ වගේ rectangular plate එකක් තිබ්බොත් ඒතර යාගේ temperature එක දැන් අපිට දුන්නා මෙතන 0 celsius කියලා දුන්නා මෙතන 0 celsius කියලා දුන්නා මේ 0 celsius කියලා දුන්නා මේ value එකක් මොකක් හරි function එකක් හරි දීලා එහෙමනේ අපි ගාන හැදුවේ. එතකොට දැන් මේක මේ වගේ ගානක් normal xy coordinates වලින් ගන්න එක ලේසි. මොකද මේ අපිට තියෙන දැන් මේක b නම් මේක a නම් y සමානයි b ගෙදි temperature value එකක් ගන්නවා x සමානයි a ගෙදි temperature value එකක් ගන්නවා. ඒ වගේ අපිට දීලා තියෙන boundary conditions ටික සහ මේක හැටි ඔක්කොම ගත්තාම අපිට මේ වගේ coordinate system එකේ යන එක ලේසි. ඒත් දැන් අද දැන් කතා කරන example එකක් ගත්තොත් මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ example එකක්. මේක සම්පූර්ණ මේ semi circular plate එකක්. semi circular plate එකක් තියෙන්නේ. ඒතර මෙහෙම මේ අර්ධ වෘත්තය තියෙද්දි මෙන්න මෙයාගේ boundaries වල temperatures නම් අපිට දීලා තියෙන්නේ. ඒතර අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ මෙතන මේ මෙන්න මේ යට බාර් එකේම මේ යට විස්කම්බය පුරාවට මෙන්න මේ diameter එක පුරාම temperature එක 0 celsius කියලා. මෙන්න මේ diameter එකම 0 celsius කියලා දීලා තියෙනවා. ඒත් එක්ක මේ අර්ධ වෘත්තයේ වටේ මේ පරිධියේ තියෙන හරිය T celsius කියලා දීලා තියෙන temperatures ටික. එතකොට මේකේ අරය දීලා තියෙනවා. මේක origin එක නම් මේක අරය දීලා තියෙන A කියලා. එතකොට ඔන්න ඔය දේවල් ටිකක් නම් දීලා තියෙනවා. එතකොට මේක xy coordinates වලට ගියොත් හිතන්නකෝ දැන් මේ T celsius කියන value එක xy coordinates වලින් ලියන්න ගියොත් ඒක එක x value එකකට එක y value එකකට දෙන එක නෙමෙයි. xy වල ලොකු combinations ටිකක් තියෙන එක. අන්න ඒක නිසා මේක polar coordinates වලින් ලියන එක ලේසි. අපි දන්නවා circular එකක් වුණාම polar coordinates වලින් ලියන එක ලේසි. එතකොට මේකේ මේ වගේ සාධාරණ point එකක් ගත්තොත් අපි අරය r වෙච්ච හැරිච්ච කෝණය θ වෙච්ච සාධාරණ p කියලා point එකක් අපි හිතනවා. එතන මේ සාධාරණ p කියන point එකේ temperature ලියන්න යන්නේ. මේ ඔයගලන් ගාව ගාන මේ නැත්තම් මේ මං කියන්නේ මෙන්න මේ ගාන. lecture 6 එකේ example එකක් තියෙන polar coordinates වලින් පස්සේ මෙන්න මේක. මෙන්න මේ example එක 9 වෙනි පිටුවේ තියෙන example එක කතා කරන්නේ. කරන මේ semi circular plate එකේ temperature හොයන්න යන්නේ. එතකොට මේ වගේ බඩ ඉන්න මේක කතා කරා මට ඇහෙනවද කියලා බලන්න පොඩ්ඩක් මේ මම earphones දාලා නෙමෙයි තියෙන්නේ පුළුවන් ඇහෙනවනේ හරි එළ මේ එතකොට මෙහෙම මේ වගේ එකක දැන් P කියන point එකේ temperature එක
අපි u කියලා ගත්තොත් ඕනම සාධාරණ පොයින්ට් එක ටෙම්පරේචර් u කියලා ගත්තොත් ඒක rt ගේ r සහ θ ගේ ෆන්ක්ෂන් එකක් විදිහට අපිට රිප්‍රසන්ට් කරන්න පුළුවන්. r සහ θ ගේ ෆන්ක්ෂන් එකක් විදිහට අපිට රිප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒතර θ වේරි වෙද්දි මේ රේඩියස් එක වේරි වෙද්දි මේ ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. ඔන්න ඕක තමයි අපිට හොයන්න තියෙන්නේ. බවුන්ඩරි කන්ඩිෂන්ස් ටික දීලා තියෙන t මේ t සෙල්සියස් එකයි 0 සෙල්සියස් රේඩියස් දෙක. ඒතර දැන් මේක urt හොයන්න යද්දි අපිට කියනවා මෙන්න මේකට ලැප්ලාස් ඉක්වේෂන් එක පෝලර් කෝඩිනේට්ස් වලින් මෙන්න මේ u කියන ටෙම්පරේචර් එක r සහ t කියන පෝලර් කෝඩිනේට්ස් වලින් මෙන්න මේ ඉක්වේෂන් එක පිළිපදිනවා. කියන්නේ r වර්ග ඩබා වර්ග u යට ඩබා r වර්ගය plus r ඩබා u යට ඩබා r plus ඩබා වර්ග u යට ඩබා θ වර්ගය සමාන බිඳුවයි. ඔන්න ඕක තමයි පෝලර් කෝඩිනේට්ස් වලින් ලැප්ලාස් ඉක්වේෂන් එක. හරිද? එතකොට මොනවාද අපිට දැන් තියලා තියෙන්නේ මේ දත්ත අණුව කියන්න පුළුවන් බවුන්ඩරි කන්ඩිෂන්ස් ටික මේකේ තියෙනවා. මේකේ තියෙන බවුන්ඩරි කන්ඩිෂන්ස් ටික ගත්තම මේකේ තියෙන බවුන්ඩරි කන්ඩිෂන්ස් ටික ගත්තම හිතන්නකො මේ t බිඳුව වෙද්දි මෙන්න දැන් මේ ටික ගත්තා මෙන්න මේ ටික 0 සෙල්සියස් කියලා අපිට දීලා තියෙනවානේ. ඒ කියන්නේ t බිඳුව වෙද්දි වැලියු ටිකනේ. එතන u r t කියන එක බිඳුව කරාම u r බිඳුව සමානයි බිඳුවයි කියලා අපිට දීලා තියෙනවා. r ඉන්නේ මොන පරාසිත බිඳුවත් ඒත් අතරේ. හරිද? ඉතින් ඔය ටික බිඳුවයි කියන මම කිව්වා. ආයි මේ ටිකත් බිඳුවයි කියලා දීලා තියෙනවානේ. මේ ටිකේද θ කීයද? මේ ටිකේ θ 5. r මේක 5. ඒකත් බිඳුවයි කියලා දීලා තියෙනවා. sorry. r ඒ අතර ඉන්නේ. හරිද? තව අපිට දීලා තියෙනවා මේ වටේ පරිධිය. ඒ කියන්නේ අරය කියන එක රේඩියස් සිම්පල් r කියන එක මේ සිම්පල් a දක්වා යනකොට මේ සෙමි සර්කල් එකේ මේ රේඩියස් එක දක්වා යද්දී තමයි අපිට මේ ටෙම්පරේචර් එක වටේ t සෙල්සියස් කියන එක එන්නේ. ඒතර t ට ඕන වැලියු එකකට රේන්ජ් එක ගන්න පුළුවන්. මේක t සෙල්සියස් කියලා දීලා තියෙනවා. එතන මේ තියෙන්නේ t ට ඉන්නේ ඔන්න ඔය අතරේ. හරිද? ඊට පස්සේ අපිට තව එක්සැම්පල් එකක් තව මේ කන්ඩිෂන් එකක් ගන්නවා නම් හිතන්න r බිඳුව වුණා කියලා මොනවා හරි දෙනකදී මම r බිඳුව වෙන පොසිෂන් එකක් ලිව්වා. r බිඳුවයි කියලා කියන්නේ හරියටම ඔරිජින් එකේදීනේ. හරියටම ඔරිජින් එකේදී යටම පොයින්ට් එකේදී t ට කොච්චර වේරි වුණා. හරි මෙන්න මේ පොයින්ට් එක ගැන කියන්නේ t ට මෙහෙට වේරි වුණා කියලා මේ පොයින්ට් එක මේ r බිඳුව නම් මේ පොයින්ට් එකේ ඉඳලා ඉන්නේ. මේ පොයින්ට් එකේ ටෙම්පරේචර් එක අපි දන්නවා ඒකත් 0 කියලා. ඔන්න ඔය ටික දැන් බවුන්ඩරි කන්ඩිෂන්ස් ටික. ඔන්න ඔය බවුන්ඩරි කන්ඩිෂන්ස් එකත් එක්ක දැන් මේ θ කියන මේ u කියන ෆන්ක්ෂන් එකට වැලියු එකක් ගන්න යන්නේ. මෙතන θ කියලා කියන්නේ නෙමෙයි θ නෙමෙයි මේ ටෙම්පරේචර් එක. θ කියන්නේ ටර්න් කරන ඇන්ගල් එක. r කියන්නේ රේඩියස් එක. මේ u තමයි ටෙම්පරේචර් එක රෙප්‍රසන්ට් කරන්නේ. කැපිටල් T කියලා කියන්නේ කොන්ස්ටන්ට් වැලියු එක. එතකොට අපි ඉස්සල්ලා වගේම ගන්නවා let u r θ කියන එක සිම්පල් r ගේ විතරක් ෆන්ක්ෂන් එකකයි θ ගේ විතර ෆන්ක්ෂන් එකකයි මල්ටිප්ලිකේෂන් එකක් විදියට. එතන මට ලියන්න පුළුවන් ඩබා u යට ඩබා r සමානයි r කියන r dash θ. ආයෝක තව පාරක් කරාම ඩබා වර්ග u යට ඩබා r වර්ගය සමානයි r double dash θ. මේ කැපිටල් θ. ඊට පස්සේ θ විශේෂයෙන් කරොත් ඩබා u යට ඩබා θ කියන එක සමානයි r θ dash. ඔක තව පාරක් කරොත් ඩබා වර්ග u යට ඩබා θ වර්ගය සමානයි r θ double dash. හරිද? රොයන්න ඉක්වේෂන් දෙක එනවා. ඊට අපි අර මේ තියෙන ඉක්වේෂන් එකට ඔක සබ්ස්ටිටියුට් කරොත් මේ ඉක්වේෂන් එක අපි ඔක සබ්ස්ටිටියුට් කරොත් එනවා අපිට සිම්පල් r වර්ගයේ වතාවක් ඩබා වර්ග u යට ඩබා r වර්ග කියලා කියන්නේ r double dash θ දන සිම්පල් r අද ඩබා u යට ඩබා r කියලා කියන්නේ r dash θ සමානයි sorry ආයි දන ඩබා වර්ග u යට ඩබා θ වර්ගය කියලා කියන්නේ r θ double dash ඔන්නෝක සමානයි 0 කියලා එනවා. එතකොට අපි මෙන්න මේකේ variables දෙක separate කරන්න ගියොත් දැන් capital R කියලා කියන්නේ simple R ගේ විතරක් function එකක්. capital T කියලා කියන්නේ T ට විතරක් function. අපි ওই variable දෙක separate කරලා ගත්තොත් අපිට එනවා
r වර්ගය r double dash ධන r r dash බෙදීම capital R සමානයි ඍණ theta double dash බෙදීම theta කියලා. ඔය සමීකරණය 60 කරලා ගත්තාම අපිට බෙදලා ගන්න පුළුවන්. පළවෙනි පද දෙකෙන් theta එළියට අරගෙන දෙපැත්තෙන් මේ theta r බෙදලා ගත්තාම අපිට ඕක ලබා ගන්න පුළුවන්. හරිද? දැන් ඉස්සෙල්ලා අපි කරපු විදිහටම මම මේක ගන්නවා conditions තුනක්. ධන හෝ ඍණ k වර්ගය. හරිද? මේ constant එකක්. හරිද? ධන හෝ ඍණ k වර්ගය මේ constant එකක්. එතකොට මේ කට්ටිය අහුවනේ මේ k කියන එකයි මේ constant එකක් වෙන්නේ මොකද අපිට functions එන්න බැරිද කියලා වගේ දෙයක්. අපිට එහෙම අවුලක් තියෙනවානේ. මේක constant එකක්මද functions එන්න බැරිද මට මේ ඉදිරියට ටිකක් යද්දි මේක k කියලා එකක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවනේ මෙන්න මෙතන තියෙද්දි r ගේ කට්ටිය විතරනේ. r ගේ කට්ටිය විතරනේ. theta ගේ කට්ටිය නෑනේ මෙතන. මෙතන r ගේ කට්ටිය ඉන්නවා. මෙතන එන්න පුළුවන් r ගේ function එකක් විතරයි. ආයි මෙතන එන්න පුළුවන් theta ගේ function එකක් විතරයි. හරිද? මෙතන එන්න පුළුවන් r ගේ function එකක් විතරයි. මෙතන එන්න පුළුවන් theta ගේ function එකක් විතරයි. එතකොට ඔතන r ගේ function එක විතර මෙතන theta ගේ function එකක් විතර මේ දෙක සමාන වෙන්න බෑනේ. හරිද? අන්තිමට ඉතුරු වෙන්න ඕනේ මේ දෙක මේව ඩිෆරන්ෂিয়েට් කරාට පස්සේ මේක ඉතුරු වෙන්න ඕනේ constant එකක්. අනික අපිට නැත්තම් කියන්න පුළුවන් මේකේ අපි partial derivative අරගෙන second එක නිසා ඒ second partial derivative මේක ඉවරෙනවා. එතකොට මේක constant එකක් අපි දෙපාරක් මේ partial derivative අරගෙන තියෙන නිසා මේක වෙන්නේ. හරිද? මේක ඉතර අවුලක් හිතන්න ඕනේ දැන් නේ. මෙන්න මේක අපිට එනවා. දැන් මේ equation එක solve කරන්න කොහොමද? දැන් අපිට කලින් පාර ආවේ ඊටම lazy equation එකක් නේ. දැන් මෙතන r ගේ පැත්ත පොඩ්ඩක් අවුල්. දැන් අපිට ඉස්සෙල්ලා වගේ නම් ආවේ x double dash යට x සමානයි ඍණ y double dash යට y වගේ සීන් එකක් නේ. ඔන්න ඔහොම එකක් නේ. දැන් මේක ඒ විදිහට තියෙනවා. මේක තමයි අවුල්. දැන් මේකත් මේ විදිහට හදාගත්තා නම් අපිට ලේසි. අපිට ඉස්සෙල්ලා විදිහටම අපි ඉස්සෙල්ලා දන්න විදිහට අපිට හදාගන්න පුළුවන්. අන්න ඒ විදිහට හදාගන්න අපි මෙන්න මේවා variable transformation එකක් කරනවා. substitution එකක් දානවා. අපි ගන්නවා let simple r සමාන e වල z කියලා variable එකකට. ඒතර r කියන එක z අරන් යන්න හදන්නේ. එතන මේ transformation len r සමානයි z. මේක differentiation එක ගත්තොත් දෙන්නගේ differentiation එක ගත්තොත් er ට dz සමාන ez ම තමයි. ඒ කියන්නේ මේක r ම තමයි. ඔන්න ඔය වගේ transformation එකක් අපි කරනවා. හරිද? දැන් එතකොට මෙන්න මේ පැත්තේ ගත්තම මම දැන් r කියන එක z ට transform කරා. හරිනේ? r කියන එක z ට transform කරා. දැන් මෙතන තව පද තියෙනවානේ. capital R dash තියෙනවා, r double dash තියෙනවා. ඔන්න ඕවත් දැන් තියෙන්නේ simple r ඇසුරෙන්නේ. simple r ගේ function විදියට තියෙන්නේ. r කියන්නේ simple r ගේ function එක, r dash කියන්නේ simple r ගේ function එක, r double dash කියන්නේ simple r ගේ function එක. දැන් ඕවත් අපිට අරන් යන්න ඕනේ z ගේ function විදියට. අන්න ඒකට මම මෙහෙම වැඩක් කරනවා. දැන් d r dash කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මට අරන් dr යට d simple r නේ. ඕකනේ. එතනට ඕක ලියන්න පුළුවන් z ඇසුරින්. z කින් ගත්තොත් chain rule එක දාලා dr over dz into dz over dr කියලා. හරිද? ඔන්න ඔහොම ලියා ගන්න. අන්න එතකොට මට එනවා මෙන්න මේක එකයට r නේ. මෙතනින් ගත්තාම මේක එකයට r මට ලියන්න ඕන. එතකොට එකයට r වතාවක් dr over dz කියලා. එකයට r වතාවක් dr over dz කියලා. එතකොට අපි දැන් හොයාගන්න r dash කියන එක එකයට r වතාවක් dr over dz කියලා. හරිනේ? එතකොට r dash සමානයි dr over dz. දැන් බලන්න මම r dash කියන එකටත් දැන් r dash කියන මෙන්න මේ ගුණිතයට තමයි මට මේ z ඇසුරේ ෆන්ක්ෂන් එකක් ආවේ. දැන් මෙතන dr dz කියන එක z ගේ ෆන්ක්ෂන් එකක්. මේක r ඇසුරෙන් තියෙන්නේ. දැන් අපි හොඳට බැලුවොත් බලන්න මෙන්න මේක මම තව පාරක් r කින් අවකලනය කරොත් මොකද්ද වෙන්නේ කියලා. මම දෙපැත්තම තව පාරක් r කින් අවකලනය කරනවා.
r double dash එකකුත් යන්න බෑ මම r ගෙන් තව පාරක් අවගණනය කරොත් මේ දෙපැත්තම එතකොට මේක එනවා r වතාවක් r double dash ධන r dash කියන එක simple r ගෙන් අවගණනය කරමු එතකොට මේ පැත්ත simple r ගෙන් අවගණනය වෙන්න බෑ dr over dz එතකොට r double dash ධන r dash සමානයි මේ පැත්ත අවගණනය කරන්න ගියාම මට කරන්න පුළුවන් මේක z ගෙන් ඩිෆරන්ෂিয়েට් කරලා d වර්ගය r යට dz වර්ගයෙන් කරලා මෙතන dz යට dr ගෙන් වැඩි කරන්න. ඔන්න ඕක වැඩි කරා. අන්න එතකොට මට එනවා r double dash ධන r dash සමානයි මෙන්න මේක එකයට r නේ. එතකොට මට එනවා එකයට r වතාවක් d වර්ගය r යට dz වර්ගය. ඔන්න ඕක දෙපැත්ත වැඩි කරාම එනමට r වර්ගය r double dash ධන r dash සමානයි d වර්ගය r යට dz වර්ගය කියලා. නේද? ඔන්න ඕක එනවා. මෙන්න මේ කියන්නේ මොකක්ද? අර ඉස්සෙල්ලා ඉක්වේෂන් එකේ උඩ තිබ්බ කැලේ. මොකද ඉස්සෙල්ලා ඉක්වේෂන් එක අපිට ආවේ r වර්ගය r double dash ධන r dash බෙදීම capital R යට capital theta double dash යට theta සමානයි ධන හොරින k වර්ගය කියලා. දැන් මට උඩ කැලේට මේව ලියන්න පුළුවන්. d වර්ගය r යට dz වර්ගය බෙදීම capital R සමානයි theta double dash යට theta සමානයි ධන හොරින k වර්ගය කියලා. අර බලන්න ඉස්සෙල්ලා වගේම අපි ඉක්වේෂන් එක හදාගත්තා. මේක තියෙන theta double dash යට theta මේකත් r double dash එකක්ම තමයි වෙනත් වේරියබල් එකකින් උනාට. අපි r එකට simple r එක z transform කරලා මේකත් වෙන වේරියබල් එකක් ඇතුලෙන් අපිට අර ඉස්සෙල්ලා වගේම එකක් ආවා. ඒ වගේම ඉක්වේෂන් එකක් ආවා අපිට වැඩි ලේසි. r කියන එක z ට කන්වර්ට් කරගන්න පුළුවන් නේ. මොකද මේ r කියන එක simple r ගේ ෆන්ක්ෂන් එකක් වුණාට r කියන එක අපි දන්නවනේ මේ e වල z කියලා. ඒතර z transform කරගන්න පුළුවන්. ඒතර මේකත් දන්නවා z ගේ. මේකත් දන්න z. දැන් මෙතන මේක r double dash යට r මේක theta double dash යට theta. අර අපි දන්න සමීකරණ විදිහට අපිට දැන් මේක ඉක්වේෂන් එක මේ solve කරගෙන යන්න පුළුවන්. ලේසි වැඩේ දැන්. දැන් කේස් ටික බලාගෙන යන්න තමයි තියෙන්නේ. boundary conditions ටික තියෙනවා. දැන් කේස් ටික හරියනවද කියලා බලාගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට කේස් 1 එක. හරි. කේස් 1 එක. කේස් 1 එකට ගියම කේස් 1 එකේ තියෙන්නේ මොකද්ද? k සමානයි බිඳුව කියන කේස් එක. k සමානයි බිඳුව වුණාම අපි දන්නවා අනිවාර්යෙන් t double dash කියන එක බිඳුව වෙන්න ඕනේ. k සමානයි බිඳුව නම් t double dash බිඳුවයි. ඒ කියන්නේ theta කියන එක මෙන්න මේ වගේ linear equation එකක් වෙන්න ඕනේ. මේ a simple theta plus b. හරිද? දෙපාරක් අවකලනය කරාම බිඳුව වෙලා යන්න ඕනේ. එතකොට මට ඔන්න ඕක මත මට ලියන්න පුළුවන් u කියන එක a theta plus b වතාවක් r කියලා. theta ගේ ෆන්ක්ෂන් එකේ r ගේ ෆන්ක්ෂන් එකේ මල්ටිප්ලිකේෂන් එක විදියට. එතකොට අපි දන්නවා දැන් අපේ කන්ඩිෂන්ස්. theta බිඳුව වෙද්දි when theta equals 0 අපි දන්නවා theta බිඳුව වෙද්දි ඇන්ගල් එක theta බිඳුව වුණාම යට ලයින් එකනේ හම්බෙන්නේ. ඒ කියන්නේ මේ ටෙම්පරේචර් එක 0. ඇන්ගල් එක 0 නේ යට ලයින් එක හම්බෙන්නේ මේ සෙමි සර්කල් එකේ. එතකොට මේ ටෙම්පරේචර් එක 0 u equals 0. අන්න එතකොට එනවා 0 සමානයි b වතාවක් r. ඔකින් ආයෙ ලියන්න පුළුවන් මට මොකද්ද? b සමානයි බිඳුවයි කියලා. මොකද r බිඳුවට සමාන වෙන්න බෑ. non trivial u එකක් හම්බෙන්න නම් b සමානයි බිඳුව වෙන්න ඕනේ. for non trivial u. හරිද? for non trivial u වල මේ b සමානයි බිඳුව වෙන්න ඕනේ. ඊට පස්සේ ආයි අපිට u අප්ඩේට් කරන්න පුළුවන් දැන් b බිඳුව වෙච්ච එක නිසා a theta වතාවක් r කියලා. ඔඩෝ අපි ආයි ගන්නවා when theta equals 5 වෙද්දි ඒත් u සමාන බිඳුව. ඒත් තියෙන යට ලයින් එකම නෑවෙන්නේ. එතකොට බිඳුව සමානයි a5 r වතාවක් r. අන්න එතකොට දැන් ආයි r බිඳුව වෙන බෑනේ 5 බිඳුව නෙමෙයි. a සමානයි බිඳුවයි වෙන්න ඕනේ. non trivial u වලට a සමානයි බිඳුව වෙන්න ඕනේ. ඒතර ඒත් බිඳුවයි b බිඳුවයි නම් මෙන්න මේකෙන් අපිට වෙන්නේ අන්තිමට එන්නේ අපිට t ට සමානයි
බිඳුවයි කියලා. මේක වෙන්න බෑනේ. t බිඳුව වෙන්න බෑ. ඒතර non trivial equation හම්බෙන්නේ නැහැ. එතකොට u සමානයි බිඳුවයි කියලා හම්බෙන්නේ. මේක possible නෑ. not possible. හරිද? not possible. ඊට පස්සේ ඊළඟ condition එක. when අර d වර්ගය r යට dz වර්ගය බෙදීම r සමානයි ඍණ θ ඩබල් ඩෑෂ් යට θ සමානයි ධන k වර්ගය පොසිටිව් අවස්ථාව ගන්නවා. හරි. එතකොට මට එනවා θ ඩබල් ඩෑෂ් ධන k වර්ග θ සමානයි බිඳුවයි කියන. එතකොට මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් ආවොත් සොලියුෂන් එක කිව්වා ධන k වර්ග θ ආවොත් ධන k වර්ග නම් කොසයින් වලින් ලියන්න උනුත් මේ ඉක්වේෂන් එක සොලියුෂන් එක. θ සමානයි a dash cos k θ a dash කියලා කියන්නේ මේ අවකලනය කළා නේ මේ a dash කියන මේ මොනවාද කොන්ස්ටන්ට් එකක්. තව කොන්ස්ටන්ට් එක කලින් අපි ab කියන එක යූස් කරානේ. එතකොට b dash sin k θ ඔන්නෝම සොලියුෂන් එකට යන්න පුළුවන්. ඒත් අපි දන්නවා දැන් ආයි d වර්ගය r යට dz වර්ගය ඍණ k වර්ග r තමයි බිඳුව වෙන්නේ. දැන් ඍණ k වර්ග r ආවොත් මොකද අපිට ගන්න සොලියුෂන් එක? e වලින් ලියන්නේ අපි. e වලින් ලියන්නේ සොලියුෂන් එක. අන්න ඒතොර r සමානයි c dash e වල kz ඩා වේරියබල් එක z d dash e වල ඍණ kz ඔන්න ඔහම ලියන්න පුළුවන්. එතකොට මේක මෙහෙම ගන්න පුළුවන් c dash වතාව e වල z වල k කියලා d වතාව e වල z වල ඍණ k කියලා ගන්න පුළුවන්. e වල z කියලා කියන්නේ මොකද්ද? r. එතකොට c dash r වල k ධන d dash r වල ඍණ k. ඔන්න ඔහම r ට සොලියුෂන් එකකුත් එනවා අපිට. හරිද? ඔන්න ඔහම r ට සොලියුෂන් එකකුත් එනවා. එතකොට මට දැන් ලියන්න පුළුවන් u r θ කියන ඉක්වේෂන් එක මේ දෙන්නගේ ඇසුරෙන් r කියලා කියන්නේ r ෆන්ක්ෂන් එක rk ධන d dash r ඍණ k වතාවක් a dash cos k θ ධන b dash sin k θ. ඔන්න ඔහම ගන්න පුළුවන් මට. මේකේ ෆයිනල් සොලියුෂන් එක. දැන් ඕක possible ද කියලා බලන්න ඕනේ boundary conditions වලට දාලා. possible solution නැද්ද? possible solution නැත්නම් අන්තිම වෙනකම්ම සුළු කරන් යන්න ඕනේ. ඊට අපි දන්නවා when theta equals 0 නම් u equals 0 නේ. එතකොට ඕකෙන් ගත්තම theta equals 0 u equals 0 නම් 0 සමානයි මෙතන r ෆන්ක්ෂන් එක තියෙනවා මේකේ ඔහොම ලියන ලේසිනේ මට cos k θ කියන එක එකයි a dash ඉතුරු වෙනවා sin k θ 0 වෙලා යනවා sin බිඳුව බිඳුවයි cos බිඳුව 1 වෙලා ඉතුරු වෙනවා. ඒතර a dash තමයි ඉතුරු වෙන්නේ. ඒතර අපිට ඕකෙන් තේරෙනවා a dash මොකද වෙන්නේ බිඳුව වෙන්න ඕනේ for non trivial u. නැත්නම් r බිඳුව වෙන්න බෑ. a dash බිඳුව. එතන urt ට අප්ඩේට් වෙනවා. ඔකත් එක්ක මෙතන rr කියලා මම ලියා ගන්නම් දැනට a බිඳුව නිසා b dash sin k θ බවට පත් වෙනවා. හරිනේ. b dash sin k θ බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට ආයි කන්ඩිෂන් එක theta equals 5 වෙද්දි u equals I 0. අනිත් පැත්තනේ යට ලයින් එකේ. එතන theta equals 5 0 වෙද්දි u 0 වෙද්දි මේක 0. මේක rr වතාවක් b dash sin k 5 theta 5 නේ. sin k 5. එතන අපි දන්නවා b dash බිඳු වෙන්නත් බෑ. b dash බිඳු වුණොත් මොකද්ද වෙන්නේ? මේකම බිඳු වෙලා යනවනේ. එතකොට theta ෆන්ක්ෂන් එකම බිඳු වෙලා යනවා. b dash බිඳු වෙන්නත් බෑ. r බිඳු වෙන්නත් බෑ. එතකොට b dash අසමානයි බිඳුවයි r අසමානයි බිඳුවයි for non trivial u. මොකද b dash බිඳු වුණොත් මේ කැලල බිඳු වෙලා යනවා. b dash බිඳු වුණොත් මේ u බිඳුව කියන්නේ පැහැදිලි. r බිඳු වුණොත් ඒත් මේක බිඳුවයි කියලා පැහැදිලි. හරිද?
එතකොට මේ ඉක්වේෂන් එකේ නැති එකම එක්කෙනා තමයි මෙතන තියෙන sin kt නේ මෙතන තියෙන sin k5 ඒක බිඳුව වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපිට කියන්නේ sin k5 සමානයි බිඳුවයි කියන එක. sin k5 සමානයි බිඳුවයි කියන එක තියෙනවා. එතකොට k5 කියන එක n5 වලට පත් වෙන්න පුළුවන්. එතකොට k කියන එක n ට සමානයි අපි දන්නවා ව්‍යා n සමානයි ධන හෝරින 1 ධන හෝරින 2 ධන හෝරින 3 ඔහොම යන්නේ. බිඳුව වෙන්න බෑ. මොකද k බිඳුව වෙන්නේ නැහැ කියලා අපි ඔප්පු කරලා ඉවරයි. හරි. k බිඳුව වෙන්නේ නැහැ ඔහොම කියලා අපි ඔප්පු කරලා ඉවරයි. එතකොට මට u කියන එක දැන් අප්ඩේට් වෙලා තියෙනවා r θ කියන එක c-r වලෙන් plus d-r වල ඍණයෙන් අතාවක් b dash sin n theta k තියෙන තැන් ඔක්කොටම n දාගෙන ආවම ඉස්සලා k තිබ්බ r වල n උනා දැන් d dash r ඍණයෙන් උනා b dash sin n theta වට පත් කරාම එතකොට මේකේ n නෙගටිව් උනා කියලා අලුත් ෆන්ක්ෂන් එකක් එන්නේ නැහැ. හිතන්නකෝ මොකක් හරි ඍණ n dash කියලා වැලියුව n dash කියන එක පොසිටිව්. හරිද? n dash කියන එක පොසිටිව්. හරිද? එතකොට ඍණ n dash එක කියන ෆන්ක්ෂන් එකක් ගත්තොත් මම ඍණ n dash තියෙන ෆන්ක්ෂන් එකක් ගත්තොත් එතකොට c dash r වල ඍණ n dash ධන d dash r වල n dash i b dash මෙතන ඍණ මේ sin ඍණ n theta කියන එක ඍණ sin වෙනවානේ sin n dash theta මෙතන ඉස්සරහට ඍණක් එනවා. ඔය ඍණ මෙතනින් දාන්නම්කෝ මේකේ. මේක සමීකරණය sin n theta එනවා. බලන්න ඉතින් මේක නේ n dash ගේ සමීකරණය වගේනේ. r n dash ගේ කැලලකුයි r ඍණ n dash ගේ කැලලකුයි sin n theta ගේ n dash theta ගේ කැලලකුයි. එතකොට මේක redundant function එකක්. constant විතර වෙනස් වෙන්නේ. එතකොට මේක මේ ෆන්ක්ෂන් එකක් විදිහට මේක අලුත් ෆන්ක්ෂන් එකක් නෙමෙයි. අර යුනික් ෆන්ක්ෂන් එකක් නෙමෙයි u හැදෙන්න පාවිච්චි වෙන. එතකොට අපිට කියන්න පුළුවන් u ගේ තියෙන ඔක්කොම ජාතියේ ෆන්ක්ෂන්ස් ටික එන්නේ මෙහෙමයි කියලා. u මට ලියන්න ඕන ෆන්ක්ෂන්ස් ටික එකතුව තමයි u r theta කියන එක මට ලියන්න පුළුවන්. මෙතන මට ලියන්න පුළුවන් n සමානයි ධන හෝරින ඕනේ ධන 1 ධන 2 ධන 3 ඔන්න ඔහොම ෆන්ක්ෂන් ටිකක් ආවම ඇති. හරිද? ඔය ටික ආවම ඇති මට. මොකද අනිත් ඒවා redundant function. එතකොට තව දන්නවා මට when r සමානයි බිඳුව වුණාම අරය බිඳුව නම් මංග ඔරිජින් එකේ හිටින් අරය බිඳුව නම් ඒත් u බිඳුවයිනේ. එතකොට අරය බිඳුව වුණාම u බිඳුව වෙන්න නම් දැන් n කියන්නේ මොකද්ද මගේ පොසිටිව් නම්බර් එකක් නේ. n කියන්නේ පොසිටිව් නම්බර් එකක්. එතකොට මේ බලය පොසිටිව්. එතකොට r බිඳුව වුණාම u බිඳුව වෙන්න ඕනේ. හරිද? r බිඳුව වුණාම u බිඳුව වෙන්න නම් මේ දෙන්නම බිඳුව වෙන්න බෑ. r බිඳුව නම් u බිඳුව වෙන්න මේ දෙන්න බිඳුව වෙන්න බෑ. එතකොට දැන් මෙතන r බිඳුව නම් මේක බිඳුව වෙලා යනවා. ඒත් මෙතන බිඳුව නම් මොකක්ද වෙන්නේ? මේක නේ එකයට r වල n වගේනේ. එතකොට r බිඳුව නම් මේක අනන්තයකට යනවා. එතකොට මේක තියෙන්න බෑ. පැහැදිලිනේ? මේක තියෙන්න බෑ කියන්නේ තේරෙනවා. මොකද r බිඳුව වුණා මේක අනන්තයකට යනවා. u බිඳුව වෙන්නේ නැහැ. මේක අනන්තයකට යනවා. යන්න එතකොට අපිට කියන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ d dash කියන එක බිඳුවයි. එහෙම හිටින්න බෑ. r වල ඍණයෙන් කැලලක් තියෙන්න බෑ. මොකද r බිඳුව නම් මේක අනන්තයකට යනවා. d dash කියන එක බිඳුවයි. අන්න ඒක නිසා මට එනවා ur theta කියන එක සමානයි c dash r වල n i b dash sin n theta. උතර ඕක මට අලුත් මේක එක e dash r වල n sin n theta කියලා එයා දක්වන්න පුළුවන්. ඒක මේක විතරක් දාන්න. මේක n සමානයි 1 2 3 ඕන්න ඔය ටික යන්නේ. හරි 1 2 3 ඔය ටික යන්නේ. උතර ඕක තමයි අන්තිම සමීකරණය. දැන් all possible ඒවත් එක ගන්න අපිට දැන් වෙන්න පුළුවන් ෆන්ක්ෂන්ස් ගොඩක් කියලා තියෙන්නේ. එතකොට මට ලියන්න පුළුවන් ur theta කියන එක sigma n සමානයි 1 ඉඳලා අනන්තය දක්වා e dash කියන constant එකට දැන් n
n වෙනස් වෙන්න එක ෆන්ක්ෂන් එනවනේ n වෙනස් වෙන මේ ෆන්ක්ෂන් එක වෙනස්. ඒතර අන්න ඒ වගේ n වෙනස් වෙද්දී තියෙන ඔය අනන්ත ගානක් ෆන්ක්ෂන්ස් වල එකතුවක් විදියට තමයි u අපිට ජෙනරල් විදියට ලියන්න වෙන්නේ. අන්න ඒකද මේ ඉස්සරහට කොන්ස්ටන්ට් එක මම ගන්නවා n උත් එක්ක වෙනස් වෙන an කියලා කොන්ස්ටන්ට් එකක් විදියට. ඒතර an r වල sin n theta. හරිද? මොකද r වල sin n theta කියන ෆන්ක්ෂන් එක වෙනස් වෙන n එක ඒත් එක්කම ඉස්සරහා දෙන කොන්ස්ටන්ට් එක එකට අදාළ එකක් අපි දාන්න ඕනේ. a. දැන් මට an හොයන්න විතරයි තියෙන්නේ. ur theta කියන ෆන්ක්ෂන් එක හොයන්න. හරිද? an කියන කොන්ස්ටන්ට් එක හොයන්න විතරයි තියෙන්නේ. අපිට අන්තිමට තියෙන බවුන්ඩරි කන්ඩිෂන් එක තමයි when r equals a u equals capital T. හරිද? when r equals a u equals capital T. අන්න එතකොට මට එනවා මේකට දැම්මම t සමානයි sigma n සමානයි 1 ඉඳලා අනන්ත වෙනකම් an a වල n sin n theta. හරිද? ඔන්න ඕමයක් එනවා. මේක නිකන් බලපු ගමන් තේරෙනවා මේකත් I half range series එකක් capital T එකේ. මේක half range sin series එකක් capital T. capital T එකේ half range sin series එකක්. මේක තමයි අර ඉස්සරහට එන bn එක විදියට එන්නේ. හරි මේ sin n theta එකෙන් වැඩි මේක ඉස්සරහට එන bn එක. එතකොට අපි දන්නවා මේ bn එක කැල්කියුලේට් කරන්න තියෙන අපේ සමීකරණය. bn එක කියන සමීකරණ bn කියන කොන්ස්ටන්ට් එක ඉස්සරහට එන එක. දැන් අපි දන්නවා half range sin series එකක් කියන එක මෙහෙම නෙන්නේ. half range sin series එකක් කියලා කියන්නේ fx කියන ෆන්ක්ෂන් එක ගත්තම මේක මතක නැත්නම් මේ කියන්නේ fx කියන ෆන්ක්ෂන් එක ගත්තම fx කියන ෆන්ක්ෂන් එක ගත්තම මේක sin series එකකින් රිප්‍රසන්ට් කරන්න ඕන නම් අපිට මෙන්න මේ වගේ එකක් නෙන්නේ n සමාන 1 ඉඳලා අනන්තය දක්වා bn වතාවක් sin nx වගේ එකක් නෙන්නේ sin nx වගේ එකක් එන්නේ. ඒතර bn හොයන්න පාවිච්චි කරන ඉක්වේෂන් එක තමයි bn සමානයි 2/5 0 to 5 ඉන්ටිග්‍රේට් කරනවා fx sin nx dx. එතකොට දැන් අපිට ෆන්ක්ෂන් එක දැන් තියෙන t නේ. එතකොට t කියන ෆන්ක්ෂන් එක හොයන්න bn කියන මේක an a වල n කියන bn කියන වැලියු එක හොයන්න තියෙන්නේ මට දැන්. බලන්න මෙන්න මේ දෙන තමයි එකට ඉන්නේ මේ bn sin n theta sin nx. එතන t වෙනුවට තියෙන්නේ fx. මේක t ගේ half range series එක මේක තමයි bn එක. මේක තමයි අර sin series එකේ side කැලේ ටික. එතන bn තමයි an a වල n කියන්නේ. ඔන්න ඕක සමානයි මෙන්න මේකෙන් එන විදියට 2/5 0 to 5 fx කියන්නේ capital T sin n theta d theta. හරිද? ඔන්න ඔය දැන් එතකොට t එළියට ගත්තම constant එකක් නිසා sin n theta ගේ අවකලනය එන්නේ cos n theta. ඍණ n ගෙන් බෙදෙනවා 5 සහ 0 අතරේ 2t over n5 ඍණකි වැඩි වෙන නිසා මුලින්ම 0 දැම්මම මේක 1යි ඍණ 1 දැම්මම 5 දැම්මම cos n5 ඒ කියන්නේ ඍණ 1 n. ඔන්න ඔය ඉක්වේෂන් එක එනවා b නැත්නම් an a වල n වලට an අපිට හොයන්න ඕනේ an සමානයි කියලා කියන්න පුළුවන් මට මේක n even වුණොත් මොකද්ද වෙන්නේ n even වුණොත් මේකටයි මේ ධනය කැපිලා යනවනේ n even වුණොත් මේක 0 n even වුණොත් මේක 0 n odd වුණොත් මේක දෙකක් වෙනවා n odd වුණොත් මේක දෙකක් වෙනවා 4යි t යට n5 වතාවක් 1 යට a වල n මේක n odd වලට හරිද ඕක n odd වලට එතකොට u r t කියන එක අපිට අන්තිමට ලියන්න පුළුවන් දැන් අපි මේක හෙව්වා 4යි t යට 5 කියන එක එළියට එනවා
සිග්මා n සමාන 1 ඉඳලා අනන්ත වෙනකම් n ඔඩ් අයට විතරක් n a වල n කොන්ස්ටන්ට් එක වතාවක් rn sin n theta මෙන්න මේ ඉක්වේෂන් එක කොත් මේක මෙන්න මේකට දැම්මේ an ගෙනල්ලා දැම්මා rn sin n theta ගේ ඉස්සරහදී බේන්නේ අන්න යාට තමයි මෙන්න මේක කොන්ස්ටන්ට් එක දාලා තියෙන්නේ හරි ඔන්න ඔය දැන් අපිට එන අන්තිම සමීකරණයේ බවුන්ඩරි කන්ඩිෂන්ස් එක ඔන්න ඔය වගේ පෝලර් කෝඩිනේට්ස් වලින් ගානක් හදන්න පුළුවන් හරිද ප්‍රශ්න මොකක් හරි දෙනවා අහන්න හෙලෝ ඔව් මචං ඔබ කොහොමද බං අර මුලින්ම සමීකරණය ගත්තේ අර ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක දම් r වර්ගය කියලාද r වර්ගය ඕ දාපයි මොන ඔබ මේකද ඔව් 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 ඒක අපේ ඇප්ලිකේෂන් එකේ දෙනවා බයි කියන අපිට දැන් ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක සොල්ව් හොයන්න දෙන්නේ නැහැ නේ අපිට ඩිෆරන්ෂියල් ඉක්වේෂන් හොයන එක ෆිසික්ස් නේ අපිට දෙන්නේ මැත්ස් වල මේක පිළිපදිනවා මේක u හොයලා දෙන්න සොල්ව් කරලා හොයලා දෙන්න කියලා කියන්නේ අපිට හරි තමනට අවුල් තියෙනවද රහල් අර අත්තන ඔයා නෙගටිව් වෙන්න ටික ඉග්නෝර් කරලා දැම්මේ නේ සෝරි නෙගටිව් k ස්ක්වයර්ඩ් එක කරේ නැහැ නේ නෑ මං කියන අර නෙගටිව් මේ ධන රිඩන්ඩන්ට් ෆන්ක්ෂන්ස් කියලා රිඩන්ඩන්ට් ෆන්ක්ෂන්ස් කියලා මේකනේ මෙතනනේ ඔව් ඒක ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්නවා කොතනද ඔය ඔතනම තියෙන්නේ ඔය දුර ඒ ටික අයින් කළා මේ ටිකනේ මෙතන නේද මෙන්න මෙතන කියලානේ එතන මං කිව්වේ අර මේ r වල n කියන එක ගත්තම දැන් ඔතන c dash r වල n d dash r ඉනේ ඒ කියන්නේ මොකක් හරි කොන්ස්ටන්ට් එකක් වතාවක් r වල n ෆන්ක්ෂන් එකක් අපිට ආවේ එහෙමනේ ඒත් කොන්ස්ටන්ට් එක වෙනස් වෙන්න පුළුවන් ඉතින් කොන්ස්ටන්ට් එක වෙනස් වෙනකොට ෆන්ක්ෂන්ස් එකයිනේ ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් කැරටික් කියලා කියන්නේ දැන් ඉස්සල්ලාත් දැන් අපිට දැන් sin n theta දැන් මේක රිනේන් ඩෑෂ් එකට ගියත් හරිද මොකක් හරි n ඩෑෂ් වල හිතන්නකෝ n ඩෑෂ් වැලියු එකකදී ෆන්ක්ෂන් එක තියෙන c ඩෑෂ් r වල n ඩෑෂ් ගන්න d ඩෑෂ් r වල රිනේන් ඩෑෂ් හරිද එතකොට මෙහෙම හිතන්නකෝ ඔයාලට ලේසි ගොඩක් කියලා මෙහෙම හිතන්නකෝ දැන් මෙහෙම හිතුවොත් දැන් ඕක අර රිනේන් එකක් තියෙන්න බෑනේ අනන්තරයන් නිසා මෙතන මම කිව්වේ රිනේන් එකක් තියෙන්න බෑනේ එතකොට ඕක වෙන්න ඕනේ මොකක් හරි කොන්ස්ටන්ට් එකක් වතාවක් r වල මේ රිනේන් වතාවක් මේ sin n theta එකක් එන්න ඕනේ ඒතර ඕක එන්න පුළුවන් n ධන අයට හරිද n පොසිටිව් n නෙගටිව් නම් මොකක්ද දෙන්නේ n r n ඉතුරු වෙන්න ඕනේ ඔව් sin n theta ඔහොමයක් නෝ කියන්නේ මේ දෙකෙන් එකක් ගන්න නැත්තේ කියලානේ ඔව් ඒක එකම වගේ ෆන්ක්ෂන්ස් දෙකක් නේ ෆන්ක්ෂන් එක එකමයි කියලා තේරෙනවද ඔව් හරි කොන්ස්ටන්ට් එක ඉස්සරහට දැන් අපිට දැන් මේක ඔයාලට දැන් මේ ෆන්ක්ෂන්ස් දෙකම ගත්තොත් ඔයා හරිද නෙගටිව්ට ෆන්ක්ෂන් එකයි r පොසිටිව්ට ෆන්ක්ෂන් එකයි දෙකම ගත්තොත් මේ කෑලි දෙක එකයි මෙන්න මේ වැලියුස් දෙක දෙකක් එයි හරිද ඔව් මේ දෙක එකතු වුණාම තව මේ වගේ කෑල්ලක්ම නෙන්නේ හරි එතන අපිට සොල්ව් කරාම ඕකම අර මේක අපි ධන පැත්ත අර කෑලි ටික දීවා අපිට ඒකෙන් මේ සම්පූර්ණ ජෙනරල් ඉක්වේෂන් එක දෙන්න පුළුවන් හරි thank you හරි තව ඒකට යන්නද බලමු මොකක්ද ඒකට කියන්නේ මොන ඉක්වේෂන් එකද one dimensional wave equation ඔක එක්සාම්පල් එකක් කරා මම one dimensional මොකක්ද ඒකේ නම
one dimensional wave equation එක. හරිද? one dimensional wave equation එක නෙමෙයි මේක. diffusion equation එකනේ. අර මුලින්ම කිව්වේ ඩබා වර්ග ෂයි අර ඩබා x හරි මේක අවුලන්නේ. දැන් heat flow එකෙන් මේ one dimension එකට single dimension එකට heat flow එකක් වෙද්දි කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් අලුත් ඇප්ලිකේෂන් එකක් ඉස්සල්ලා වගේම මේ පාර්ෂල් සීන් එකක් තමයි ඉතින් ඒක වෙනසක් එන්නේ නැහැ. දැන් අලුත් ෆිසික්ස් එකක් අලුත් ඇප්ලිකේෂන් එකක්. ඉස්සල්ලා කතා කරේ සම්පූර්ණයෙන් ස්ටඩි ස්ටේට් එකේ තියෙන ටෙම්පරේචර්ස් ටික හොයන්න. අපි ඉස්සල්ලා කතා කරා මෙහෙම රෙක්ටැන්ගියුලර් ප්ලේට් එකක් තියෙනවා නම් හරිද? මේ වගේ ටෙම්පරේචර්ස් අරන් මේවා දීලා අපිට එක එක තැන්වල ටෙම්පරේචර්ස් හොයන්න අපි ගත්තේ. මේවා ටයිම් වේරියින් නෑ. මේවා ස්ටඩි ස්ටේට් එක තියෙන්නේ. ඒතර ටයිම් එකේ ෆන්ක්ෂන් එකක් වෙන්නේ නෑ ටෙම්පරේචර් එක. දැන් ටෙම්පරේචර් එක ටයිම් එකත් එක්ක වේරි වෙන එකක් දෙන්නේ. දැන් ටෙම්පරේචර් එක ටයිම් එකත් එක්කත් වේරි වෙලා xy dimension දෙකක් දුන්නොත් අපිට variable තුනක් වෙනවනේ. අන්න එච්චර මේකකට අපිට දෙන්නේ නැහැ තාම. අපිට මේක තියෙන්නේ මේ 2 variable එකක් නිසා. ඒ නිසා අපිට time variable මේ temperatures බලන්න ඕන නිසා දැන් අපිට දෙන්නේ එක single dimension එක temperature එක vary වෙන විදිය. හරිද? single dimension එකට temperature එක vary වෙන්නේ කොහොමද කියන එක. ඒතර මේ වගේ මේ thin bar එකක් තියෙනවා. මේකේ පොඩි හීනි bar එකක්. එතකොට මේ හීනි bar එකක් කියන එක අදහස වෙන්නේ මේ bar එකේ මේ මොකක් හරි cross section එකක් ගත්තාම එකම temperature එක තියෙන්නේ. මෙන්න මේ වගේ cross section එකක් ගත්තාම එකම temperature එක තියෙන thin bar එකක් කියන ඒක ලොකු variation එකක් නැහැ. ඒතර temperature එක vary වෙන්නේ මෙන්න මේ x direction එකේ විතරයි. හරිද? temperature එක vary වෙන්නේ මෙන්න මේ x direction එකේ විතරයි. ඒතර මේක steady state එකට යන්න දීලා නැහැ. මේක temperature එක vary වෙනවා. හිතන්නකෝ මේ වගේ දෙයක් steady state එකට මේක පස්සෙම දීලා තියෙන උදාහරණයක් මම කියන්නේ. මෙන්න මේ වගේ බාර් එකක් දැන් අපි දන්නේ මේ ෆිසික්ස් වල ඉගෙන ගන්න මේ මොකක්ද සිංහලෙන් කියවොත් මොකක්ද ඒකට කියන්නේ තාප සන්නායන ඉගෙන ගන්න මේ තඹ දණ්ඩක් තුලින් තාප සන්නායනය වෙන විදිය මේක මේ දණ්ඩ ඔහොම තියෙන එක මේ පැත්තෙන් හීට් එක යන්න බැරි වෙන්න තියලා මේ පැත්තේ සෙල්සියස් 100 විතර තියලා මේ පැත්තේ සෙල්සියස් 0 තියලා ඔහොම ටෙම්පරේචර් එක වේරි වෙන ඉතින් අපි කතා කරනවානේ අපි විතර අනවරත කියලා කියන්නේ මේ ස්ටඩි ස්ටේට් එකට ආවමනේ ටෙම්පරේචර්ස් අන්න ඒ වගේ එකක් තමයි කලින් කතා කරේ. එතකොට දැනුත් ඔය වගේ එකක් තමයි කතා කරන්නේ. ඒ වුණාට දැන් මේ ටයිම් වේරියින් එකක් කතා කරන්නේ. ඒ කියන්නේ දැන් මෙතන හිතන්නකෝ ස්ටඩි ස්ටේට් එකකදී 0 සෙල්සියස් 100 සෙල්සියස් වල තියෙන දණ්ඩක් මේක. දෙපැත්ත මේ පැත්ත 0 සෙල්සියස් මේ පැත්ත 0 සෙල්සියස් මේ පැත්ත 100 සෙල්සියස්. ඔන්න ඔහොම තියෙන දණ්ඩක් මේක. එතකොට දැන් ඕක ඔහොම තියනවා කියලා කියන්නේ මෙයාගේ ටෙම්පරේචර්ස් තියෙනවා. එතකොට මෙයාගේ හීට් එක මෙයාගේ ඇතුලේ මොකක් හරි හීට් එනර්ජි එකක් තියෙනවා. එකපාරට මොකද්ද කරන්නේ? මේ පැත්ත 0 සෙල්සියස් කරනවා. මේ පැත්ත 0 සෙල්සියස් පැත්ත ගාවනවා. මේ පැත්ත අයිස් තියෙන පැත්තකට වතුරේකට බොනවා කියලා හිතන්නකෝ මේ පැත්ත. අයිස් තියෙන වතුරේකට බොනවා මේ පැත්ත. නැත්නම් 0 සෙල්සියස් වල ඉන්න වතුර මේකකට ඔබනවා. අන්න එතකොට මොකද්ද වෙන්නේ? පටගාලා මේ දණ්ඩේ ටෙම්පරේචර්ස් වෙනස් වෙන්න ගන්නවානේ. ඉස්සලා මෙතන 100 සෙන්ටිග්‍රේඩ් තිබ්බේ. එතකොට මේ හරිය 99ක් විතර ඇති, මේ හරිය 98ක් විතර ඇති, 96 97 ඔහොම අඩු වෙවි යන එකක් නේ තිබ්බේ. දැන් එකපාරට මේ පැත්ත 0 සෙල්සියස් වෙන්න ගත්තාම අන්න ටෙම්පරේචර් සිග්මන්ට් මේ ටයිම් එකත් එක්ක වෙනස් වෙන්න ගන්නවා. අන්න එතකොට ටෙම්පරේචර් කියන එක මෙන්න මේ x ඩයිමෙන්ෂන් එකෙත් වෙනස් වෙනවා. ටයිම් වේරියින් ෆන්ක්ෂන් එකකුත් වෙනවා. අන්න ඒ වගේ මොමන්ට් එකක් තමයි දැන් මේ හදන්න යන්නේ. හරි. කොහොමද වේරි වෙන්නේ කියන එක. දැන් මේක මේ ෆිසික්ස් ටික දීලා තියෙනවා. මේ මොකක් හරි තැනක amount of heat in the body is proportional to its mass and to its temperature. ඒක දීලා තියෙනවා. ඊට පස්සේ temperature එක යන්නේ higher temperature එකක් තියෙන තැන lower temperature එකට අපි හොඳටම දන්නවා. heat එක යන්නේ. heat එක flow වෙන්නේ temperature එක වැඩි තැන temperature එක අඩු තැනට. ඒත් එක්කම rate of flow of heat through a plane surface is proportional to the area. ඒ ටික තියෙනවා. rate of change of temperature physics ටික තියෙන්නේ. ඔන්න ඔය ඒවත් එක්ක අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම equation එකක් පිළිපදිනවා කියලා. හරිද? මේක තමයි කිව්වේ මේ diffusion equation එක කියලා කලින්. මෙන්න මේ වගේ equation එකක් කියලා දෙනවා. මේක k positive constant එකක්. k positive.
K negative නේ K positive temperature එකක් වෙද්දි ඔන්න ඔහොම මේ temperature එක equation එකක් පිළිපදිනවා කියලා අපිට දීලා තියෙනවා. එතකොට මේ තමයි temperature එක තනින් තන x කියලා කියන්නේ අපි යන අර dimension එක tube එක දුරේ පැත්තට යද්දි මේ තමයි time එක. මේක positive මේ constant එකක්. හරිද? මේක positive මේ equation එක. දැන් අපිට boundary conditions ටිකක් මොනවා හරි දුන්නාම theta එක time එකේ x direction එකේ function එකක් විතර හොයන එක තමයි දැන් අපේ වැඩි තියෙන්නේ. ඒ තමයි අපිට දීලා තියෙන වැඩි. අපි දැන් ගානකින්ම කතා කරොත් මේක. නේද? example එකක් දීලා දිනවනේ. ඔය ගානේ කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක්. යන්දර වෙන්නේ. මම ටියුබ් එක අඳින්න දැන් ටියුබ් එකේ මේ මොකක් හරි ඕමයක් අදින්න ඔහොම ගත්තොත් ටියුබ් එකේ ක්‍රොස් සෙක්ෂන් එකකින් ටෙම්පරේචර් වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි x ඩිරෙක්ෂන් එක. ඒතර අපිට කියලා තියෙනවා ස්ටෙඩි ස්ටේට් එකේදී ස්ටෙඩි ස්ටේට් එක කියන්නේ මොකක් හරි මේ කලින් හිටියන්නේ දැන් අර ඉස්සල්ලා වගේ අවස්ථා කරනවා. ඒක හොඳයි අපිට එක්සැම්පල් එකකට ගන්න. කියන්නේ බිඳුව සෙල්සියස් 100 දෙපැත්ත තියාගෙන අපි එකපාරට ස්ටෙඩි ස්ටේට් එකේ හිටියා. එකපාරට අර දකුණු පැත්ත මේක A පොයින්ට් එක මේක B පොයින්ට් එක කියලා ගත්තොත් මේක සෙල්සියස් 100 තිබිලා මේක සෙල්සියස් බිඳුවේ තිබිලා හොඳට හිටියා ස්ටෙඩි ස්ටේට් එක. හරිද? එකපාරට මොකද්ද කරන්නේ මේක සෙල්සියස් බිඳුව කරනවා. අන්න එතකොට තමයි වැඩේ පටන් ගන්න. ඔන්න එකපාරට කරගෙන තමයි සෙල්සියස් මේ මොකද ටයිම් 0 කියලා මම හිතන්නේ. එතකොට මට දීලා තියෙන ටයිම් 0 වලදී t equal 0 වලදී නැත්නම් u x එක්ක 0 වලදී දැන් මගේ ඉක්වේෂන් එක ගත්තොත් ඒ ටික ලියලා ඉන්නම් කම්බුලින් පොඩ්ඩක් ඉන්න. ඒතර මගේ ඉක්වේෂන් එකේ දීලා තියෙන්නේ u කියන එක x ගේ ටයිම් එකේ ෆන්ක්ෂන් එක ටෙම්පරේචර් එක. ඔන්න ඔය දෙක. ඒක පිළිපදිනවා කියලා දීලා තියෙනවා ඩබා වර්ග u යට ඩබා x වර්ග එක යට k වතාවක් ඩබා u යට ඩබා t. ඔන්න ඔය ටිකේ ෆන්ක්ෂන් එකක් විදියට මට දීලා තියෙනවා. මේක k පොසිටිව්. දැන් u තමයි හොයන්න තියෙන්නේ මට. t equal 0 වලදී ඒ කියන්නේ අර මොකක් හරි වේරියේෂන් එක කරන්න කලින් කියලා හිතන්නකෝ. ස්ටෙඩි ස්ටේට් එකේ මොකක් හරි හිතන්නකෝ. අන්න ඉතින් u equal 0 වුණාම මේක මේ ටයිම් එකේ ෆන්ක්ෂන් එකක් නෙමෙයිනේ. t equal 0 නේ. t equal 0 වලදී ටයිම් එකේ ෆන්ක්ෂන් එක ux 0 එකක් එන්නේ. ඔන්න ටයිම් එකේ ෆන්ක්ෂන් එක මට මේ ගාන දීලා තියෙනවා එකක් කියලා දීලා තියෙන fx කියලා ගන්න කියලා. fx කියන මේක known function එකක්. මේක known. මේක දන්න function එකක් විතර boundary condition එක දීලා තියෙනවා. ඒ කියන්නේ time 0 වලදී මුලින්ම මේ x direction එකත් එක්ක temperature එක වෙනස් වෙවි තියෙන්නේ මෙහෙමයි. හරිද? x එක temperature එක මේ u කියන එක වෙනස් වෙන්නේ fx කියන ආකාරයට කියලා දීලා තියෙනවා මට මුලින්ම. ඔන්න ඕක එක boundary condition එකක්. ඊට පස්සේ දැන් කාලයත් එක්ක මේ කොච්චර වෙනස් වුණත් මේ දැන් කාලයත් එක්ක ටෙම්පරේචර්ස් මේකේ වෙනස් වෙන්න ගත්තට මේ දෙපැත්තේ ටෙම්පරේචර්ස් මේ A B වල ටෙම්පරේචර්ස් 0 වල මේන්ටේන් කරගන්න. දැන් අපිට හිතන්නකෝ අපිට පුළුවන් නේ දැන් මේක අර ඉස්සෙල්ලා කියපු ගාන වගේ මේ පැත්ත 0 සෙල්සියස් වල තියලා මේ පැත්ත 0 සෙල්සියස් කරාගෙන එක පැත්තට මට දිගටම මේ දෙන්න තියාගන්න පුළුවන් මේ අයිස් වල ගාවගෙන වගේ. ඒතර ඒ දෙපැත්ත සෙල්සියස් බිඳුවෙන් තියෙන්නේ. ඒතර මැද ටෙම්පරේචර්ස් තමයි එන්න අඩු වෙන්න ගන්න. දෙපැත්තෙන් හීට් එක අයින් වෙලා ගිහලා මැද ටෙම්පරේචර්ස් ලොකු වගේ අංගල තිබ්බ ඒවා අඩු වෙන්න ගන්න. දෙපැත්තේ ටෙම්පරේචර්ස් දෙක සෙල්සියස් මේ බිඳුවේ මේන්ටේන් කරගන්න. අන්න එහෙම බවුන්ඩරි කන්ඩිෂන් එකක් දීලා තියෙනවා මට u x බිඳුවේදී. ඒ කියන්නේ a කියන පොයින්ට් එකේදී ටයිම් එකේ වේරි වුණා ටෙම්පරේචර් එක 0. ඔන්න ඕක දීලා තියෙනවා. t විශාලයිව සමානයි බිඳුව. මෙන්න මේ fx කියන ෆන්ක්ෂන් එක දීලා තියෙන්නේ මේ මෙන්න මේකේ දිග l කියලා දීලා තියෙනවා මට. මෙන්න මේකේ දිග l කියලා. එතකොට x කියන එක 0 l අතරේ. හරිද? එතකොට මේ a කියන පොයින්ට් එකේ ටෙම්පරේචර් එක 0 ඒ වගේම b කියන පොයින්ට් එකේ ටෙම්පරේචර් එක 0. b කියන පොයින්ට් එක කියලා කියන්නේ x කියන වැලියු එක l ට සමානයි. ටයිම් එක ඕන ටයිම් එකකදී 0 ගේ මේන්ටේන් කරගන්න.
ඔන්න ඔය කියන boundary conditions තුන තමයි මට දීලා තියෙන්නේ. මේ මේකයි. ඔන්න ඔය කියන boundary conditions තුන මට දීලා තියෙනවා. ඒතර දැන් මට හදන්න ඕනේ u ගේ ෆන්ක්ෂන් එකක් හොයන්න ඕනේ මම. ඔය ටික පාවිච්චි කරලා. ඉස්සල වගේම කිසි වෙනසක් නැහැ. ඉස්සල වගේම partial derivative equation solve කරන්න uxt නේ මේ දෙනේ ෆන්ක්ෂන් එකක් නේ. මම මේක මේ දෙනගේ වෙන වෙන ෆන්ක්ෂන් දෙකක ප්‍රොඩක්ට් එකක් විදිහට ලියා ගන්නවා. t කියන්නේ capital simple t ගේ ෆන්ක්ෂන් එකක්, x කියන්නේ simple x ගේ ෆන්ක්ෂන් එකක්. එතකොට මම ඩබා වර්ග u වල ඩබා x වර්ග කියන එක ඕනේ ඉක්වේෂන් එකට දාන්න. ඒත් දෙපාරක් මේක x ගෙන් කරාම මේක x double dash t. මම ඩබා u වල ඩබා t කියන එක ඕනේ. ඒතර ඕක t ගෙන් එකපාරක් කරාම x t dash. ඔය දෙක ගත්තට පස්සේ මෙන්න මේ ඉක්වේෂන් එකට දාන්න. මට එනවා x double dash t සමාන 1ට k xt dash කියන එක. ඔන්න ඕක එනවා. ඔන්න ඕක ආවට පස්සේ දෙපැත්තේ වේරියබල් දෙක සෙපරේට් කරලා ගත්තාම x double dash යට x t dash යට kt. ඒතර k කියලා කියන්නේ පොසිටිව් ඉන්ටිජර් එක. පොසිටිව් ඉන්ටිජර් කියන්නේ පොසිටිව් වැලියු එක. k කියන්නේ පොසිටිව් මොකක් හරි කොන්ස්ටන්ට් එකක්. එතකොට මම මේකත් දෙපැත්ත කොන්ස්ටන්ට් කියලා ගන්න පුළුවන්. මොකද x සහ t කියන ෆන්ක්ෂන්ස් දෙක එකිනෙකා මත ඩිපෙන්ඩන්ට් නැහැ නේ. t කියන එක ටයිම් එක මත විතරක් ඩිපෙන්ඩන්ට් ෆන්ක්ෂන්. x කියන්නේ x මත විතරක් ඩිපෙන්ඩන්ට්. ඒතර ඒක ලැම්ඩා කොන්ස්ටන්ට් එකක් විතර අපිට ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා වගේ ධනකෝරින k ස්ක්වයර්ඩ් එකක් අරගෙන අවස්ථා තුනක් බලන්න ඕනේ නැහැ. අපිට දීලා තියෙන ස්පෙෂල් කන්ඩිෂන් එකක්. නැත්නම් මේ ෆිසික්ස් නොලෙජ් එකක් මෙතන ස්පෙෂල් ෆිසික්ස් නොලෙජ් එකක් තියෙනවා. ඒකත් තමයි අපි දන්නවා දැන් මේ වගේ අවස්ථාවක් හිතන්නකො මොකක් කර ඉස්සෙල්ලා කිව්වා වගේම දෙපැත්තම 0 සෙල්සියස් වගේ තියාගන්නේ. එතකොට මැද තියෙන හයි ටෙම්පරේචර්ස් නේ තියෙන්නේ. ඒතර ඕන තැනක ගත්තොත් ටයිම් එකත් එක්ක ටෙම්පරේචර් අඩු වෙනවා එළියට හීට් එක ෆ්ලෝ වෙලා. එළියට හීට් ෆ්ලෝ වෙලා මේ හැමතැනම ටෙම්පරේචර්ස් අඩු වෙනවා ටයිම් එකත් එක්ක. හරිද? එළියට හීට් එක ෆ්ලෝ වෙලා ටයිම් එකත් එක්ක ටෙම්පරේචර්ස් අඩු මේ ටෙම්පරේචර් එක අඩු වෙනවා. හරිද? ටයිම් එකත් එක්ක ටෙම්පරේචර් කියන එක අඩු වෙනවා. අන්න ඒක නිසා t dash කියන ෆන්ක්ෂන් t කියන ෆන්ක්ෂන් එක හරිද ටෙම්පරේචර් එකට බලපාන u කියන ෆන්ක්ෂන් එකේ කාලය මත රඳා පවතින ෆන්ක්ෂන් එක කැපිටල් t නේ. ඕක මේ වගේ අඩු වෙන එකක් වෙන්න ඕනේ. මොකද u කියන ෆන්ක්ෂන් එකට කාලයේ බලපෑම දෙන්නේ t කියන එක. u කියන ෆන්ක්ෂන් එක x t කියන එක ගත්තම කාලයේ බලපෑම දෙන්නේ t කියන එක. එතකොට කාලයත් එක්ක u කියන එක අඩු වෙන්න නම් t කියන එක අඩු වෙන්න ඕනේ කාලයත් එක්ක. කාලයත් එක්ක ටෙම්පරේචර් අඩු වෙන්න නම් කාලයත් එක්ක t කියන එක අඩු වෙන්න ඕනේ. අන්න ඔන්න ඔය කන්ඩිෂන් එක නිසා මට කියන්න පුළුවන් t dash කියන එක අනිවාර්යෙන් නෙගටිව් කියලා. හරිද? t dash කියන එක නෙගටිව්. හරිද? t dash නෙගටිව්. ඊට පස්සේ capital T කියලා කියන්නේ time function එකක් නේ. ඒක positive කියලා කියන්න බෑනේ. විනාඩියක් දෙන්න. අපිට මේකත් පොසිටිව් කියලා හිතන්න පුළුවන් නේද? මේක අවුලක් තියෙනවද? දැන් u කියන ටෙම්පරේචර්ස් ඔක්කොම පොසිටිව් සීන් එකේ ඉන්නේ. දෙපැත්ත සෙල්සියස් බිඳුවයි මැද තියෙන්නේ ඔක්කොම මේ ටෙම්පරේචර්ස් හයි ටෙම්පරේචර්ස් තියෙන මැද. ඒතර u කියන එක පොසිටිව් එකක්.
එතකොට ඒකට ඩිරෙක්ෂන් එකත් එක්ක තියෙන x ගේ ෆන්ක්ෂන් එකක් පොසිටිව් වෙලා t කියන ෆන්ක්ෂන් එක නෝමලි පොසිටිව් වෙන්න ඕනේ. එතකොට t dash කියන එක නෙගටිව් කියලා ආවනේ. t dash කියන එක නෙගටිව්, k කියන එක පොසිටිව්. මෙයාත් පොසිටිව් නිසා lambda අනිවාර්යෙන් නෙගටිව් වෙන්න ඕනේ. හරි. එතකොට let අපිට ගන්න පුළුවන් lambda කියන එක නෙගටිව් නිසා මේක ඍණ ඔමේගා වර්ගය වගේ කොන්ස්ටන්ට් එකකින් ගන්න පුළුවන් අපිට. ඔමේගා අසමානයි බිඳුව. මේ lambda බිඳුව වෙන්නත් බෑ. හරිද? මොකද ටෙම්පරේචර් වේරියේෂන් එක අනිවාර්යෙන් තියෙනවා. t dash එකක් අනිවාර්යෙන් තියෙනවා. t dash 0 නෙමෙයිනේ. t dash වේරියේෂන් එකක් තියෙන නිසා t dash කියන එක අනිවාර්යෙන් ටෙම්පරේචර් එක ටයිම් එකත් එක්ක වේරි වෙන නිසා ටෙම්පරේචර් එක ටයිම් එකත් එක්ක අනිවාර්යෙන් වේරියේෂන් එකක් තියෙන නිසා lambda කියන එක 0 වෙන්න බෑ. ඒ නිසා ඔමේගා බිඳුව වෙන්න බෑ. lambda අනිවාර්යෙන් නෙගටිව් කියන එක හොයාගත්ත අපිට t dash කියන එක නෙගටිව් නිසා. හරිද? t dash නෙගටිව් නිසා lambda නෙගටිව් කියලා හොයද lambda සමානයි ඍණ ඔමේගා වර්ගය කියලා ගත්තා. අපිට ඕන ඔය කන්ඩිෂන්ස් ටික වෙන වෙනම චෙක් කරලා ගන්නත් පුළුවන් lambda ට. මම මුලින්ම ඍණ ඔමේගා වර්ගය චෙක් කරලා බලන්න. ඒක ඍණ ඔමේගා වර්ගය ගත්තම මම ඍණ ඔමේගා වර්ග කන්ඩිෂන් එක මුලින්ම චෙක් කරනවා. ඒ ඍණ ඔමේගා වර්ග කන්ඩිෂන් එක ගත්තට පස්සේ මට එනවනේ x ඩබල් ඩෑෂ් මේක ඍණ ඔමේගා වර්ගය වුණාට දැන් නේ. එතකොට x ඩබල් ඩෑෂ් ධන ඔමේගා වර්ගයේ x සමානයි බිඳුවට. ඒතර ධන ඔමේගා වර්ගය වගේ කොන්ස්ටන්ට් එකක් තිබ්බොත් අපි දන්නවා xx කියන මේක ලියන්න වෙන්නේ මට a cos omega x ධන b sin omega x ආකාරයට. ඒක හරි. ඊට ආයි මම t dash යට kt සමානයි ඍණ ඔමේගා වර්ගය. දැන් මේක දෙපාරක් අවකලනය කරපු එකක් නෙමෙයිනේ. මේ එකපාරක් කරපු එකක් නේ. එතන මේවා එක ලේසියෙන් මේවා කරන්න අපිට අර ordinary differential equations වලදී ඉගෙන ගත්තා. second step එකේ. එතන මේකේ variable දෙක separate කරා නම් හරි. එතන capital T දින් time වල එක අර ඔක්කොම constant. එතන අපි t dash එක පැත්තට ගත්තාම t dash එක t කියන එක පැත්තට අරගෙන මේක ඍණ ඔමේගා වර්ගය k කියන ගත්තාම මේවා ඔක්කොම constant. මේවා ඔක්කොම t ගේ function. එතකොට variable separate කරා මම දෙපැත්තම t ගෙන් integrate කරනවා. t dash කියන්නේ time එකේ function එකක් නේ. එතකොට මම මේ පැත්තට එනවා ln t කියන එක ln t කියන්නේ ln t එක අවකලනය කරාම ඒකයට t උඩ t dash. හරිද? ඔක මම පැත්තේ ඉන්නේ ln t එක. අනුකලනය ln t අවකලනය කරාම තමයි උඩ t dash t කියන එක හම්බෙන්නේ. එතකොට ඍණ ඔමේගා වර්ගයේ k අවකලනය කරා මේක ඍණ ඔමේගා වර්ගයේ k t එකක් එනවා. constant එකක් නේ. මේක arbitrary constant එක මම ln c විදියට දාගන්නවා. හරිද? c is a constant. මේක c constant එකක්. c කියන එක x ගේ function එකක් නෙමෙයි. හරි අපි දන්නවනේ සාමාන්‍ය partial දෙයක් තියෙද්දි අපිට c කියන constant එක ඕන නම් integration constant එක මේ simple x ගේ function එකක් වෙන්නත් පුළුවන් නේ. ඒත් මේ capital T කියන එක simple t ගේ විතරක් function එකක් නිසා මෙතන x ගේ function කියලා තියෙන්නේ මේ constant එක. පැහැදිලි ලෙස constant එකක් මේක. එතකොට ඕක මම ln t කියන එක t හොයන්න ගත්තම e වල ඍණ ඔමේගා වර්ගය kt ධන ln c. එතකොට ඔය දෙක වෙන වෙන ගත්තම e වල ln c into e වල ඍණ ඔමේගා වර්ග kt. එතකොට එනවා මට c e වල ඍණ ඔමේගා වර්ගය kt ln c එක අර constant එක ගත්තේ ඔන්නෝම ලේසි විදිහට එන්න. හරිද? ඒතර c constant එක. ඔන්නෝම t ට function එකකුත් වෙනවා. දැන් අපි x ට function එකකුත් හෙව්වා. මේක t ගේ function එක. එතන මට ux t කියන එක ලියන්න පුළුවන් a cos omega x ධන b sin omega x වතාවක් c e වල ඍණ ඔමේගා වර්ගය kt කියලා. හරිද? ඔන්නෝම ලියන්න පුළුවන් මට අන්තිම සමීකරණය. දැන් මේක boundary conditions වලට දාලා බලන්න ඕනේ වැඩේ හරියනවද කියලා. එතකොට අපි දන්නවා ආරම්භක point එකේදී temperature එක 0 වල තියාගෙන ඉන්නේ. when x equals 0 u equals 0.
එතකොට 0 සමාන x0 කරාම sin කැල්ල දිවෙනවා a විතරයි ඉතුරු වෙන්නේ. ඒ වත්තාවක් මම අර t ගේ ෆන්ක්ෂන් එක tt කියලා තියාගන්න. එතකොට අපි දන්නවා මෙතනත් a සමානයි බිඳුව වෙන්න ඕනේ. පැහැදිලිනේ? මට මෙහෙම පොඩි ලේසියක් කරගන්න පුළුවන්. මම මේක හදාගන්නේ මෙහෙම. a dash cos omega x then b dash sin omega x අතාවක් මේ c කියන එක අයින් කළා. c ගෙන් අර ay by දෙන්නම් බෙදලා එන කොන්ස්ටන්ට් එක dash b dash කියලා ගන්න. එතන මට තව කොන්ස්ටන්ට් එකක් නැහැ නේ c කියන එක වැඩක් නැහැ නේ. ඒක අයින් කරාම එතන c කියන එක අයින් කරා මට a dash b dash ඔහොමයි තියෙන්නේ සමීකරණය. හරිනේ. එතන මේක a dash වෙනවනේ. මේක a dash අනිවාර්යෙන් බිඳුවයි non trivial solution එකක් ගන්න. එතකොට දැන් මට එනවා අන්තිමට uxt අප්ඩේට් වෙනවා. a dash බිඳුව නිසා b dash sin omega x වතාවක් e වල ඍණ omega වර්ගය kt කියලා. ඔන්න ඕම දැන් මට එනවා ෆන්ක්ෂන් එක. දැන් මට ආයි මන් දන්නවා when x equals L1 අනිත් පැත්තට ගාලා ඒ ටෙම්පරේචර් එක 0. අන්න එතකොට එනවා 0 සමානයි b dash sin omega L වතාවක් e වල ඍණ omega වර්ග kt. එතකොට මේක මෙතන ඉන්න එක්කෙනෙක්. මේකත් මෙතන ඉන්න එක්කෙනෙක්. ඕවා 0 වුණොත් මේක 0 වෙනවා. ට්‍රිවියල් වෙනවා. තේරෙනවනේ? මෙන්න මේ ටික මේ සමීකරණේ ඉන්නවා. ඒවා 0 වුණොත් ට්‍රිවියල් සොලියුෂන් එකක් කියලා. ඒ නිසා වෙන්න පුළුවන් එකම දේ තමයි sin omega L කියන එක 0 වෙන එක. හරිද? b dash සමානයි බිඳුවයි e වල ඍණ omega වර්ග kt අසමානයි බිඳුවයි. ඔන්න ඔය ටික තියෙනවා. sin omega L බිඳුව වෙන්න පුළුවන්. නේද? එතකොට omega L සමානයි n5 වෙන්න ඕනේ. omega කියන constant එක සමානයි n5 යට l. දාගත්ත constant එක අපි ඒක හොයන්න බෑ. ඒක n5 යට l. එතකොට මේකේ n omega සමානයි බිඳුව වෙන්න බැරි නිසා n සමානයි ධන හෝරණ 1 ධන හෝරණ 2 ධන හෝරණ 3 ඔන්න ඔය ආකාරයෙන් අපිට ලියන්න පුළුවන්. ඔන්නම ලියාගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම n ගෙන් සමීකරණයට ආදේශ කරන් ගියොත් b dash sin omega කියන එක විදිහට n5 යට lx වතාවක් e වල ඍණ omega වෙනුවට n වර්ග 5 වර්ග යට l වර්ග kt ඔන්න ඔහම එනවා. හරිද? එතකොට මේකෙත් n නෙගටිව් වුණොත් වැඩක් තියෙයිද අපිට? n නෙගටිව් වුණොත් මොකද්ද වෙන්නේ? හිතන්නකෝ n dash කියන එකට අපි දන්නවා n dash කියන එක පොසිටිව් එකක්. හිතන්න ඍණ n dash එක දැම්ම කියලා. එතකොට b dash sin ඍණ n dash එක දැම්ම n dash 5 යට l x එක වෙනුවට මෙතන ඉස්සරහට ඍණක් එනවා. හරිද? මේක n dash එක දැම්මට ඒත් මේක n dash වර්ගයම තමයි මේක. වර්ගෙනේ තියෙන්නේ. n dash වල වර්ගය 5 වර්ග l වර්ග kt. මේ අර උඩ තියෙන ෆන්ක්ෂන් එකම කොන්ස්ටන්ට් එක විතරක් වෙනස් වෙලා එන්නේ. මේකම තමයි එන්නේ. ඒතර වැඩක් නැහැ. රිඩන්ඩන්ට් ෆන්ක්ෂන්ස් එන්නේ n ඍණ වුණා. අලුත් ෆන්ක්ෂන් එකක් එන්නේ නැහැ. ජෙනරල් සොලියුෂන් එකට බාධා වෙන වෙන ජාතික ෆන්ක්ෂන් එකක් එන්නේ නැහැ. රිඩන්ඩන්ට් ෆන්ක්ෂන් එකක් එන්නේ. n is negative වුණාම රිඩන්ඩන්ට් ෆන්ක්ෂන් එකක් එන්නේ. නෙගටිව් වුණාම ඒ නිසා මට කියන්න පුළුවන් n සමාන 1 2 3 ඔන්න ඔහොම කියලා. හරිද? අන්න එතකොට ඔය තියෙන ජෙනරල් සොලියුෂන් ටික ඔක්කොම එකතු කරලා ලිව්වොත් සිම්පල් n වෙනස් වෙන්න මෙන්න මේ ෆන්ක්ෂන් වෙනස් වෙනවනේ. එතකොට මේ n වෙනස් වෙන ෆන්ක්ෂන් අනන්ත ගාණක් අපිට එනවා. ඔන්න ඔය ඔක්කොම ෆන්ක්ෂන්ස් වල එකතුවක් විතර අපිට ජෙනරල් සොලියුෂන් එක ලියන්න වෙන්නේ. ඒතර ඒක ඉස්සරහා හැම n ටම දෙන කොන්ස්ටන්ට් එක මම bn කියලා ගන්නවා. ඒතර uxt කියන එක එනවා. සිග්මා n සමාන 1 ඉඳලා අනන්තය දක්වා
bn තමයි constant එක n එක වෙනස් වෙන එක sin n 5 යට l x e වල ඍණ n වර්ග 5 වර්ගයට l වර්ග kt ඔන්න ඔහම එනවා n සමානයි ධනාගයන් ටික විතරයි ගත්තේ දැන් මට හොයන්න තියෙන bn එක විතරයි ඊට පස්සේ මගේ වැඩේ ඉවරයි when t equals 0 අපි දන්නවා time 0 වුණාම අර steady state එකක් දුන්නේ අපි steady state function එක දුන්නේ ux 0 කියන එක fx එකක් විදියට ඔන්නෝ function එකක් දුන්නා හරිද fx එතන මට ලියන්න පුළුවන් මේකට අප්ඩේට් කරාම fx සමානයි n සමානයි k දාලා අනන්තය දක්වා bn වතාවක් t සමානයි බිඳුවයිනේ sin n phi l යට x t සමානයි බිඳුව නිසා මේක එක වෙලා යනවා ඉතින් මෙන්න මෙච්චරයි ඉතුරු වෙන්නේ දැන් මේකත් අපිට සරලව වෙන මේකත් half range series එකක් fx ගේ half range series එකක් ඒතර ඔතන තියෙන ඔය bn කියන constant එක මට ලියන්න පුළුවන් දැන් මෙතන ඉස්සෙල්ලා තිබ්බේ 5 ගේ half මේ 0 to 5 half range series එක මෙතන තියෙන්නේ 0 to l half range series එක හරිද ඉස්සෙල්ලා තිබ්බේ 5 නේ ඉස්සෙල්ලා තිබ්බේ n sin n5 කියන්නේ මේක අපි ගන්න -5 to +5 අන්න ඒක නිසා මේකේ 2 මේකක් තමයි තියෙන්නේ ආවර්ත කාලය මේ හරිද එතකොට දැන් මෙතන sin n 5 යට l කියන්නේ 2 යට 2l වතාවක් x ඒ කියන්නේ මේකේ ආවර්ත කාලය තියෙන දැන් 2l එක ඒ කියන්නේ ඍණ l to positive l මේක බලංගු වෙන්නේ එතකොට මම ඔය ටික කරා half range series වලදී එතකොට මේක දැන් ඉන්ටිග්‍රේට් කරන්න ඕනේ 0 to l දෙක යට l වතාවක් 0 to l fx sin n5 යට lx dx ඔක තමයි bn හොයන්න බෑ වැලියු එකක් මොකද fx කියන ෆන්ක්ෂන් එක දීලා නැති නිසා ඒතර bn මම ගිහලා අතෙන්ට සබ්ස්ටිටියුට් කරොත් දැන් මගේ uxt ඔන්න දැන් constant එක පදේ තියෙන sin මොනවද uxt කියන්නේ හරිද ප්‍රශ්න තියෙනවද මොනවාරි අර මේ කලින් හදපු ගානේ මොකද්ද polar coordinates වලින් හදපු ගානේ මම මේ k equals 0 ට ගත්තා k equals positive k squared වලින් ගත්තා මට අන්තිමට solution එකක් ආවනේ solution එක ගන්න මම මේ negative k squared ගත්තේ නෑ ඒකත් මේ හදාගේ ඒ case හදාගෙන ඉකත් ඒකත් trivial ලා ඒක not possible solution එකක් වෙනවා ඒතර possible solution එක මම කලින් හොයපු මට කලින් හම්බුණා මේ possible solution එක මම ඒක අල්ලන්න ඉගෙන ඒකත් බලන්න ඒකත් trivial වෙනවා කියලා ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මම capital T ගේ ෆන්ක්ෂන් එක පොසිටිව් කියලා කිව්වේ කොහොමද? මෙතන නේද අවුල තියෙන්නේ t dash negative කියන එක තේරෙනවනේ ඔය ගන්න. මේ බලපන් මොකද්ද මේ තියෙන්නේ මේ කතාව කියලා තියෙන්නේ සාමූහිකව බැලුවොත් මේ තියෙන්නේ since the temperature of a point on the bar is decreasing when t increases lambda is negative t කියන එක මෙන්ෂන් කරලා නැහැ නේ capital T කියන එක ගත්තොත්
මෙහෙම හිතන්න බෑ ටයිම් වේරියින් ටයිම් එකත් එක්ක දැන් කැපිටල් T කියලා කියන්නේ ටයිම් එකේ u මත බලපෑමනේ ටෙම්පරේචර් එක මත බලපාන ෆන්ක්ෂන් එකනේ ටයිම් එකත් එක්ක නිකන් T කියන්නේ නිකන් ටෙම්පරේචර් ටයිම් එකත් එක්ක ටෙම්පරේචර් වේරියේෂන් එක දෙනවා වගේ දෙයක් නිකන් ලාවට අපිට හිතන්න පුළුවන් නේ ඔව් ටයිම් එකත් එක්ක ටෙම්පරේචර් දැන් ටයිම් එකත් එක්ක ටෙම්පරේචර්ස් කොයිලාගත් නෙගටිව් වෙන්නේ නැහැ දැන් මෙතන දෙපැත්ත 0 ගේ ඉතින් කැපිටල් x ගේ ෆන්ක්ෂන් එකක් නෙගටිව් වෙලා කැපිටල් t ගේ ෆන්ක්ෂන් එකක් නෙගටිව් වුණාම මේ ටෙම්පරේචර් එක පොසිටිව් වෙනවා නෑ T දැන් එහෙම හිතුවත් බං T නෙගටිව් x උත් නෙගටිව් කියලා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ x එක ටෙම්පරේචර් එක වේරි වෙන එකත් නෙගටිව් කියලා ඔබ කියන්නේ. සිම්පල් x එක ටෙම්පරේචර් වේරියේෂන් එක නෙගටිව් වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. x එක පොසිටිව් ටෙම්පරේචර්ස් නේ තියෙන්නේ අපිට. x කියන්නේ මේ අවකලනයක් නෙමෙයිනේ බං. කැපිටල් x කියලා කියන්නේ මේ එනියන් x එක කොහොමද ටෙම්පරේචර් එක වේරි වෙන්නේ වගේ දෙයක් නේ දෙන්නේ. ඒක පොසිටිව් නේ ගොඩක් ඒක පොසිටිව් නේ. දැන් රෆ්ලි අපිට හිතුවොත් තේරෙන්නේ දැන් මේ කියලා නැහැ මෙන්ෂන් කරලා කොහොමද ගන්න කියලා. x එක වේරි වෙන එක ටෙම්පරේචර්ස් පොසිටිව් නේ. ඒත් අර එක ටෙම්පරේචර්ස් පොසිටිව් වුණාට උතන තියෙන ටෙම්පරේචර්ස් නෙමෙයි බං ටෙම්පරේචර්ස් වල ෆන්ක්ෂන් එකක් නේ හරිද? නෙගටිව් වෙන්න පුළුවන් මොකද? කැපිටල් කියන්නේ ටෙම්පරේචර් එක නෙවෙයිනේ තියෙන්නේ සෝරි ටෙම්පරේචර් එක පොසිටිව් වෙන්න අනිවාර්යෙන් පොසිටිව් වෙන්න ඕන එක හරි ටෙම්පරේචර් එක පොසිටිව් වෙන්න තියාගෙන කැපිටල් x ගේ ෆන්ක්ෂන් එකයි කැපිටල් x නුයි කැපිටල් t නුයි දෙකම නෙගටිව් වෙන්න පුළුවන් නේද දැන් මෙහෙමනේ දැන් uxt කියන එක මෙහෙමනේ කඩලා තියෙන්නේ. xx එකයි tt එකක් විදිහට නේ කඩලා තියෙන්නේ. ඔව් දැන් xx එක ගත්ත දැන් මේක නිකන් දැන් මේක අපි නිකන් පොඩි මේකක් ගත්තොත් දැන් මේ xx එක කිය දැන් මේකේ තියෙන්නේ කොහොමද සිම්පල් x එක මේ කියන්නේ ඩිරෙක්ෂන් එකත් එක්ක ටෙම්පරේචර් එක වේරි වෙන්නේ වගේ ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ ඒකම නෙමෙයි. මේක කොහොමද ටයිම් එකේ වේරියේෂන් තමයි මෙතන දීලා තියෙන්නේ. ටයිම් එකත් එක්ක ටෙම්පරේචර් එක වේරි වෙන්නේ කොහොමද? මේක x එකත් එක්ක කොහොමද වේරි වෙන්නේ වගේ දෙයක්. ඉතින් ටෙම්පරේචර්ස් පොසිටිව් නිසා ඩිරෙක්ෂන් එක තියෙන ටෙම්පරේචර්ස් උයි ටයිම් එකේ තියෙන මේවායි පොසිටිව් වෙන්නේ නෙවෙයි නෙගටිව් වෙලා වෙන්න බෑනේ. වෙයි බැරි මේක පුළුවන් බං ටෙම්පරේචර් එකනේ බං පොසිටිව් වෙන්න ඕන ඒතකොට ෆන්ක්ෂන්ස් දෙකම නෙගටිව් වෙන්න පුළුවන් නේ මේ ෆන්ක්ෂන් එකේ තේරුම් බැලුවොත් මේක කියන්නේ කාලයේ ෆන්ක්ෂන් එකක් නේ. කාලයත් එක්ක නේ ටෙම්පරේචර් එක වේරියේෂන් එක දෙන වගේ දෙයක් නේ. ඔව් ඒතර මේ ටෙම්පරේචර් කියන එකට කාලයේ බලපෑම දෙන්නේ මේකෙන්නේ. ඔව් ඒ කාලයත් එක්ක ටෙම්පරේචර්ස් නිකන් පොසිටිව් වගේ සීන් එකක් තියෙනව නේද? කාලයත් එක්ක ටෙම්පරේචර් පොසිටිව් කියන එක හරි. ඔය තමයි නිකන් දැන්ට ඔය කැපිටල් XX කියන ෆන්ක්ෂන් එක ඍණ 5x වගේ එකක් තියෙනවා කියලා. ඍණ 5 සිම්පල් x කියලා ෆන්ක්ෂන් එක. ඒ වගේ එකක්. එතකොට උඹට කැපිටල් TT කියන එක බං අනිවාර්යයෙන්ම නෙගටිව් ෆන්ක්ෂන් එකක් වෙන්න ඕන. දැන් ඍණ 5x කියන එක නෙගටිව් ෆන්ක්ෂන් එකක් විදිහට කියන්න බෑ. දැන් මේ x එක පොසිටිව් නිසා ඍණ 5x නෙගටිව් ෆන්ක්ෂන්. පොසිටිව් නේ බං සිම්පල් x අනිවාර්යෙන් පොසිටිව් නේ කොහොමද? ඔව්. ඔව්. එතකොට බං ටෙම්පරේචර් එක අනිවාර්යෙන් පොසිටිව් හින්දා කැපිටල් TT කියන ෆන්ක්ෂන් එක අනිවාර්යෙන් නෙගටිව් වෙන්න ඕන. ඔව් උඹ කියන්නේ ඍණ 10 t වගේ එකක්. ඔව්. ඒතර මම ටයිම් එකත් එක්ක දැන් මෙතන එන එක නිකන් ටයිම් එකේ බලපෑම වගේ ගත්තොත් මොකක්ද කියන්නේ උඹ කියන්නේ 50xt වගේ වෙන්න පුළුවන් කියලා. ඔව්. සිම්පල් x නුයි සිම්පල් t නුයි පොසිටිව් වුණා කියලා කැපිටල් T නුයි කැපිටල් x නුයි පොසිටිව් වෙන්න බෑ කියලා මම කියනවා. ඒතර t dash t එක මොකක්ද හිතුවොත් තමයි. ඒක එකපාරට නෙගටිව් කියලා කියන්න දෙන්නේ නැද්ද අපිට? බැරි දෙන්නේ නැද්ද එහෙම t dash t කියන එක නෙගටිව් වෙන්න මොකක් කරලා? නෑ මම
මම දැන් අරවන් t dash කියන එක නෙගටිව් ගත්තෙත් මේ t කියන එක මෙහෙම වෙනවා කියලානේ. මෙහෙම අඩු වෙයි කියලා හිතලානේ. ටෙම්පරේචර් කාලෙත් එක්ක. ඒතර ඒක කියන්නේ වෙන්නේත් නැහැ නේ. එහෙම වුණා. ඕක ඔය විදිහටම ඉරෙන් යට අඳින්නත් පුළුවන්. ඔව්. ඒතර කාලෙත් එක්ක u ගේ බලපෑම මොකක්ද කියලා කියන්නේ වෙන්නේ නැහැ. මේක කොට බලමුනේ අපි. මේක පාට. ඒ කන්ඩිෂන් එකේ විතරයිනේ අවුල තියෙන්නේ. දැන් අර රිනකේ දැන් ඒ ඕකෙන් ආයි ධනෝමේග වර්ගය අරගෙන හදාගෙන යන්න කියලා පොසිබල් ට්‍රිවියල් නෑ කියලා පෙන්වන්න පුළුවන් ඉතින් ඉස්සල්ලා වගේ. අපි අර එකින් එකට නෙව්වේ. දැන් රිනෝමේග වර්ගයේ සොලියුෂන් එක ආවා. ඒක හරි කියලා දැන් අපි දන්නවා. ඇයි වෙන්නේ කියලා අපිට හොයාගන්න නේ. අවුලදී. මම මේ වුලක් තියෙනවා මේකදී. මට හිතුනේ නෑ ඉතින් අර ටෙම්පරේචර් එකට බලපාන්න ෆන්ක්ෂන් එක ටීඩීස් එක ඒ දෙකම පොසිටිව් ෆන්ක්ෂන් දෙයක් වෙන්න ඕනේ කියලා. හිතුනේ දැන් කිව්වේ පොඩ්ඩක් ඒක බලන්න එනවනේ. ෂේ බලමුනේ ගිමීට දැන් මෙතන වෙලා යන වරුන්නේ. බලමුනේ. ආ? හරි පස්සේ බලමු බා. ඔව් මම කරේ සෙට් එකක් ගියාම මට ගෲප් එකේ දාන්න. දැන් මේකේ මේ fx කියන ෆන්ක්ෂන් එක දීලා තිබුණේ නැහනේ. දැන් මම මේ ඉස්සරහ ඉතුරු ටික කරන් යන්නේ fx කියන ෆන්ක්ෂන් එක දීලා තිබුණේ නැහැ. දැන් අපිට මේ ඕකේ ගාණක් දීලා තියෙන fx කියන ෆන්ක්ෂන් එක අපිටම හොයාගන්න. මෙන්න මේවයි ගාණ. එක්සැම්පල් එකක් දීලා තියෙනවා මේදී. මෙන්න මේකේ එක්සැම්පල් එක. එතකොට යා කියනවා රොඩ් එකක් තියනවලු එහෙම. මොකක් හරි රොඩ් එකක් ඔන්නෝම රොඩ් එකක් තියනවලු. ලෙන්ත් එක L AB ලු. එතකොට A තියෙන්නේ සෙල්සියස් බිඳුවේලු. හරි ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි. සෙල්සියස් බිඳුවේලු තියෙන්නේ. මේ පැත්තේ සෙල්සියස් 100 ලු තියෙන්නේ. මේක ස්ටෙඩි ස්ටේට් එකේ තියෙනවා කියලා දැන් ස්ටෙඩි ස්ටේට් කන්ඩිෂන්ස් ප්‍රිවේල් වෙනවා කියලා කියනවා. එතකොට ටයිම් වේරි වෙන්නේ නැහැ දැන්. ටයිම් වේරි වෙන්නේ නැහැ. මේක මෙන්න මේ x ඩිරෙක්ෂන් එකත් එක්ක විතරක් වේරි වෙන ටෙම්පරේචර් එකක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ ටෙම්පරේචර් B එක එකපාරට සඩන්ලි මොකද්ද කරනවා කියලා කියන්නේ සෙල්සියස් බිඳුවට අරන් යනවා. සඩන්ලි සෙල්සියස් බිඳුවට අරන් ගියාට දැන් මේවායි ලොකු ටෙම්පරේචර්ස් තියෙනවනේ. අන්න එතකොට මේ ටෙම්පරේචර්ස් ටික දෙපැත්තෙන් හීට් ෆ්ලෝ වෙලා අඩු වෙන්න ගන්නවා. දෙපැත්තේ ටෙම්පරේචර්ස් දෙක 0 සෙල්සියස් බිඳුවේ මේන්ටේන් කර ගන්න ඕනේ. ඒතර uxt එක අහන්නේ ෆන්ක්ෂන් එකක් විදියට. එතකොට අපිට හිතන්න පුළුවන් මෙහෙම ස්ටෙඩි ස්ටේට් එකේ තිබ්බ එක. ඒ කියන්නේ ස්ටෙඩි ස්ටේට් එකේදී කිව්වේ ස්ටෙඩි ස්ටේට් එකේ සෙල්සියස් 100 මේ පැත්තේ තිබිලා B ගේ ඒගේ සෙල්සියස් බිඳුවේ තිබ්බ කියලා කියන්නේ ස්ටෙඩි ස්ටේට් එකේ. ඒක පාටනේ සෙල්සියස් බිඳුවට අරන් යන්නේ. ඒක පාට සෙල්සියස් බිඳුවට අරන් ගියාම T equals බිඳුවේදී T සමානයි බිඳුවේදී මේ ටෙම්පරේචර්ස් ටික වෙනස් වෙන්නේ නැහනේ. අර ස්ටෙඩි ස්ටේට් එකේ තිබ්බ ටිකමනේ තියෙන්නේ. ස්ටෙඩි ස්ටේට් එකේ තිබ්බ ටෙම්පරේචර්ස් ටික ඒ විදියටම තියෙන T equals 0 ගේ. ටයිම් එක වෙනස් වෙන්න ගත්තම තමයි එන්නේ ටෙම්පරේචර් අඩු වෙලා යන්නේ. එතකොට අපිට t equals 0 ගේ දාර මේ fx කියන ෆන්ක්ෂන් එක හොයාගන්න පුළුවන් මේකේ. එතකොට අපිට කියන්න පුළුවන් at steady state t equals 0 කියලා කියන්නේ නැත්නම් at steady state මොකක්ද අපිට කියන්න පුළුවන්? steady state එකක් නිසා u is only a function of x. x ගේ ෆන්ක්ෂන් එකක් විතරයි. u is only a function of x. ඒතර x ගේ ෆන්ක්ෂන් එකක් විතරක් නිසා t ගේ ෆන්ක්ෂන් එකක් නෙමෙයිනේ දැන්. ටයිම් වේරි නෑනේ ස්ටෙඩි ස්ටේට් එකේදී. අන්න එතකොට මට කියනවා ඩබා u වල ඩබා t කියන එක 0. ඩබා u වල ඩබා t කියන එක 0. ටයිම් වේරි වෙන්නේ නෑ. ඒතර ඉක්වේෂන් එකේ ඩබා වර්ග u යට ඩබා x වර්ග සමානයි 1 යටකේ ඩබා u වල ඩබා t කියන තිබ්බේ.
මේක 0. ඒ කියන්නේ ඩබා වර්ග u වල ඩබා x වර්ගය සමානයි බිඳුව වෙනවා. ස්ටෙඩි ස්ටේට් සොලියුෂන් එකදී. ස්ටෙඩි ස්ටේට් එකදී නම් ඩබා වර්ග u වල ඩබා x එක x වර්ගය කියන එක බිඳුව. අන්න එතකොට එනවා මට u කියන එක කියන්න පුළුවන් ලීනියර් ෆන්ක්ෂන් එකක් විදියට. ගත්තොත් u කියන එක දැන් අපි දන්නවනේ x ගේ විතරක් ෆන්ක්ෂන් එකක් කියලා. ux කියන එක මට කියන්න පුළුවන් ලීනියර් ෆන්ක්ෂන් එකක් විදියට ax b විදියට. ax b ආකාරයේ ලීනියර් විදියට තමයි ස්ටෙඩි ස්ටේට් එකේදී ටෙම්පරේචර් එක වේරි වෙන්නේ කියලා. ස්ටෙඩි ස්ටේට් එකේදී ටෙම්පරේචර් එක වේරි වෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා අපිට මට කියන්න පුළුවන්. ස්ටෙඩි ස්ටේට් එකේදී. එතකොට දැන් කන්ඩිෂන්ස් ටික දාලා බලුවා. ස්ටෙඩි ස්ටේට් එකේදී දෙපැත්ත තිබ්බේ එක පැත්තක සෙල්සියස් 0 අනිත් පැත්ත සෙල්සියස් 100යිනේ. ඉතින් කියන්න පුළුවන් x 0 වලදී u 0. හරිද? x 0 වලදී u 0 නිසා මට කෙලින්ම කියන්න පුළුවන් b බිඳුවයි කියලා. ඒත් එක x l වලට යද්දි u 100. ඔක කියවන මට 100 සමානයි. ඒතර a වතාවක් l x වලට l දැම්ම. මේක ධන බිඳුවනේ. එතකොට a කියන එක එනවා මට 100 බෙදීම l කියලා. හරිද? එතකොට ux කියන එක එනවා 100 බෙදීම l x කියලා මෙන්න මේ x ගේ ෆන්ක්ෂන් එක. ඔන්න ඕක තමයි ස්ටෙඩි ස්ටේට් එකේදී තියෙන ෆන්ක්ෂන් එක විදියට. ස්ටෙඩි ස්ටේට් එකේදී අපි කියන්නේ x එක විතරයි වේරි වෙන්නේ කියලා ටෙම්පරේචර්. ස්ටෙඩි ස්ටේට් එකේ සෙල්සියස් 0 තිබ්බා, සෙල්සියස් 100 තිබ්බා. ඔන්න ඔය විදිහට තමයි ටෙම්පරේචර් එක වේරි වෙන්නේ. අර අපි පොඩි මේ A level කාලේ දන්න ෆන්ක්ෂන් එක තමයි. ආරම්භයේ සෙල්සියස් 0ෙන් පටන් අරගෙන graph එක ගැව්වොත් ආරම්භයේ සෙල්සියස් ඉන්නේ මෙහෙම නියත අනුක්‍රමණයක් ඇට සෙල්සියස් කරා යනවා. අර නියත උෂ්ණත්ව අනුක්‍රමණය තියෙනවා. අපි A level physics වල කතා කරනවා. හරිද? ඔන්න ඕක දැන් ස්ටෙඩි ස්ටේට් එක. අන ස්ටෙඩි ස්ටේට් සොලියුෂන් එක ඕක තමයි. ඕක තමයි ස්ටෙඩි ස්ටේට් සොලියුෂන් එක කියන්නේ. එතකොට අපි ටයිම් මේ බිඳුවේදීනේ මේ එකපාරට මේ B පොයින්ට් එකේ ටෙම්පරේචර් එක 0ට බස්සන්නේ. එතකොට වේරි වෙන්න ගන්නේ. එතකොට t 0 වලදී මට කියන්න පුළුවන් t 0 කියලා කියන්නේ ux මෙතන බිඳුවනේ. අන්න ඒ x ගේ විතරක් තියෙන ෆන්ක්ෂන් එක මෙන්න මේකම කියලා මට කියන්න පුළුවන්. 100 බෙදීම l x. හරිද? ඔන්න ඕක තමයි අර ඉස්සෙල්ලා අපි කතා කරපු අර ඉස්සෙල්ලා අපිට දුන්නේ නැති fx කියන ෆන්ක්ෂන් එක මෙන්න මේ ගන්න. ඉස්සෙල්ලා අපි ගත්ත බවුන්ඩරි කන්ඩිෂන් මේ ගන්නට තරංගුයි. A පොයින්ට් එකේ සෙල්සියස් 0 තියන් ඉන්නවා, B පොයින්ට් එකේ සෙල්සියස් 0 තියන් ඉන්නවා කියන එක අපිට දීලා තියෙනවා මේ ගන්න. එතකොට fx කියන එක තමයි දීලා නැත්තේ. fx කියන එක වෙනකොට මේක ගන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලා අපිට සොලියුෂන් එක ආයි මේකනේ. මේකනේ අපිට ආවේ. දැන් ඒතර මේක තමයි අපේ ගානේ මේක තමයි අපේ ගානේ fx එක. එතකොට bn එක මට දැන් හොයන්න පුළුවන්. bn එක. ඉස්සෙල්ලා ගාන හොයන්න බැරි වුණානේ. bn එක මට හොයන්න පුළුවන් ඔක දාලා. bn සමානයි 2 over l 0 to l ඉන්ටිග්‍රේට් කරාම fx කියන එක 0 යට l x වතාවක් sin phi යට l x dx කියලා එනවා. ඕක මේ ලේසි ඉන්ටිග්‍රේට් ගන්න x sin එක ගන්න තියෙන්නේ. x sin x ගන්න තියෙන්නේ. ඒක ඕක ඉන්ටිග්‍රේට් කරලා ගත්ත ඊට පස්සේ එකපාරක් පාෂල් කරාට පස්සේ bn කියන එක එනවා මට 200 යට n phi ඍණ එකේ n ධන 1යි කියලා. ඔන්න ඔහොමයක් කියනවා. එතකොට ඉතින් අරකට ගිහලා දැම්මම පස්සේ uxt එකට ගිහලා දැම්මම n සමාන 1 ඉඳලා අනන්තය දක්වා 200 යට n phi ඍණ එකේ n ධන 1යි මෙන්න මේ bn එක වෙනකොට මේක දැම්ම දැන් bn එක රිප්ලේස් කරා. bn එක රිප්ලේස් කරා දැන් තියෙන අර ඉතුරු කැලේ ලියන්න. constant ලියුවා sin n phi යට lx e වල ඍණ
n වර්ග phi වර්ගයට l වර්ග kt. හරිනේ. ඔන්න ඔය වගේ මේ ඩිෆිෂන් ඉක්වේෂන් එකටත් අර අපි කලින් පාවිච්චි කරපු විදියෙන්ම සොලියුෂන්ස් අපිට හොයන්න පුළුවන් පාර්ෂල් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එකක් විදියට. ඉස්සෙල්ලා අපි කරපු ලප්ලාස් ඉක්වේෂන් එකට සොල්ව් කරපු ආකාරයටම මේකෙත් අපිට මේ සොලියුෂන්ස් හොයන්න පුළුවන්. ප්‍රශ්න හරි දිලා ඊටු අන්තිම ටිකක් ගැන. අර ඒක තමයි මම කිව්වෙත් මේ අර ප්‍රශ්නයක් අහලා දෙන කැපිටල් T එකනේ පොසිටිව් වෙන්න ඕන වගේ දෙයක්. මොකද මේ ටයිම් එකේ ෆන්ක්ෂන් එකක් විදියට මේ ටයිම් එකේ බලපෑම හම්බෙන්නේ t ට ඒක නිසා මම ඒ කිව්වේ. බලන්න ඕනේ ඒක හරියට මොකද්ද කියලා. තව ප්‍රශ්න අහලා තියෙනවද?